හැමදිනාටම තෙරුවන් සරණයි. අද 2021 වර්ෂයේ අප්‍රේල් මාසයේ 23 වෙනිදා සිකුරාදා දවසක් ශ්‍රී ලංකා විලාන් සවස් 2:30ට අපි එකතු වෙන්නේ යමක ප්‍රකරණයෙන් ධර්ම කොටසක් සාකච්ඡා කරන්න. අපි මුලින්ම තෙරුවන් සරණ ගිහිල්ලා සාකච්ඡාව ආරම්භ කරමු. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු සාදු සාදු. හොඳයි, හැමදිනාටම තිරුවන් සරණයි. අපි බලමු අද සාකච්ඡාව ආරම්භ කරන්න පසුගියදා කරපු දේවල් කෙටියෙන් මතක් කරගෙන අපි සාකච්ඡාව ආරම්භ කරමු. හොඳයි, අපි ෂෙයා කරමු. එහෙනම් අපි එදා කතා කරේ ප්‍රවෘත්ති වාරය සම්බන්ධයෙන්. අපි මුලින්ම කතා කරපු වාරය අපි කිව්වා මොකක්ද මුලින්ම කතා කරපු වාරයට කිව්වේ? පඤ්ඤාති වාරය කිව්වනේ. පඤ්ඤාති වාරය ඉවර වෙලා අපි ප්‍රවෘත්ති වාරයට ආරම්භයක් ලබා දුන්නා පසුගිය දවසේ. එතකොට මේ ප්‍රවෘත්ති වාරය කියන එක මහා වාර තුනකට බෙදෙනවා කියලා කිව්වා. ඒ තමයි උත්පාද වාරය, නිරෝධ වාරය, උත්පාද නිරෝධ වාරය කියන. එතකොට ඒ එක වාර තවත් බෙදෙනවා වාර 6කට කාල වශයෙන්. ඒ තමයි පච්චුප්පන්න වාරය, අතීත වාරය, අනාගත වාරය, පච්චුප්පන්න අතීත වාරය. මේ පළවෙනි දෙකම එකතු කරලා පච්චුප්පන්න අතීත වාරය, ඊට පස්සේ පච්චුප්පන්න අනාගත වාරය, අතීත අනාගත වාරය කියලා කොටස් 6කට නැත්නම් වාර 6කට නැවතත් බෙදෙනවා. එතකොට ඒ එකක් ගත්තොත් අපි උදාහරණයක් විදිහට පච්චුප්පන්න වාරය ගත්තොත් ඒකේ තියෙනවා තව වාර දෙකක්. ඒක තමයි අනුලෝම ණය. අපි කියන ණය කියලා කියන්නේ අනුලෝම ණයයි පච්චනීක ණයයි. ඒ කියන්නේ අනුලෝම කියලා කියන්නේ ඒ කියන්නේ ඒක ස්වභාවයෙන් දැන් අපි උත්පාදය ගැන කතා කරනකොට උත්පාදය ගැනමයි කතා කරන්නේ. එතකොට අපි අනුලෝම කියලා කියනවා. පච්චනීක කියලා කියන්නේ අනුත්පාදය ගැනයි කතා කරන්නේ. උපදින් නැති අවස්ථාව ගැන. එතකොට අපි කියනවා පච්චනීකයි කියලා. එතකොට ඒ අනුලෝම වාරය, පච්චනීක වාරය කියන එක නැවතත් කොටස් 3කට බෙදෙනවා. ඒ එකක් තමයි පුද්ගල වාරය. අනුලෝමයේ ගත්තොත් පුද්ගල වාරය කියලා කොටසක් අපිට හම්බ වෙනවා. ඊට පස්සේ ඕකාස වාරය, පුද්ගලෝකාස වාරය. පුද්ගල වාරය කියලා කිව්වේ ඒ අපි දැන් ස්කන්ධ ගැන කතා කරන්නේ. මේ ඛණ්ඩ යමකේන කරන්නේ. එතකොට මේ ඛණ්ඩ යමකේදී ඒ సంతානවල ඇති වෙන කොට මේ ස්කන්ධයෝ උපදිනකොට ඒ කාටද එහෙම ඇති වෙන්නේ කියන එක පුද්ගලයා හැටියට තමයි අපි මෙතනදී තේරුම් ගන්න. එහෙම තේරුම් ගන්නකොට පුද්ගල වාරය අපිට ලැබෙනවා. ඕකාස කියලා කිව්වේ ස්ථානයේ හැටියට. ස්ථානයේ හැටියට ඒ ස්කන්ධයෝ ඉපදෙන්නේ කොතනද කියන එක තමයි එතනදී ඕකාස කියලා කියන්නේ. ඒක පුද්ගල ඕකාස කියලා කිව්වේ ඒ යම් තැනක පුද්ගලයෙකුට යම් තැනක ඉන්න කෙන ජීවත් වෙන පුද්ගලයෙක් ගැන තමයි මේ කතා කරන්නේ. ඒකෝට මේ පුද්ගල ඕකාස කියන විදිහ අපිට ලැබෙනවා. අපි පසුගිය සතියේ යමක කීපයක් කරා නේ.
මේ කරපි වගේ මම පොඩි ප්‍රශ්නයක් අහනවා. මේ පළවෙනිම එක තමයි මේ පච්චුප්පන්න වාරය. දැන් පවත්ති උප්පාද වාරය යන ප්‍රවෘත්තියේ උප්පාද වාරය යන්නේ. දැන් පච්චුප්පන්න වාරය තමයි අපි කරන්නේ. හරි? අපි නැවතවරක් ආපස්සට ගියොත් මෙතනදී ප්‍රවෘත්ති වාරයේ මේ පච්චුප්පන්න වාරය තමයි අපි කරන්නේ. හරි? මේ පච්චුප්පන්න වාරයේ අනුලෝම පච්චනීක කියන කොටස තමයි දැන් කරන්නේ. එතකොට පොඩ්ඩක් ඉන්න මම කාන්ති මහත්මියටත් පොඩි පණිවිඩයක් දෙන්නම්. මං ආව මල්ලි. හරි හරි. අනේ මං ආව දැන්. මොකද මගේ මයික් එක ඕෆ් වෙලා තිබිලා රින් වුණේ නැහැ ඒක. හරි. ස්පීකර් එක. හොඳයි. එතකොට මේ මෙතන ප්‍රවෘත්ති උප්පාද වාරය කියනකොට පච්චුප්පන්නේ තමයි දැන් අපි බලන්නේ. ඒ කියන්නේ ස්කන්ධයන් හට ගන්න වර්තමානයේ බලන්න. එතකොට මුලින්ම අපිට ලැබෙන්නේ පුද්ගල කියන අවස්ථාව නේ පුද්ගල වාරය. එතකොට ඒකේ අනුලෝම පුච්චාව හැටියට අපිට යනවා යස්ස රූපක්ඛන්தோ uppajjati තස්ස වේදනාක්ඛන්தோ uppajjati. يعني යමකට රූපස්කන්ධයේ උපදිනවා නම් ඕහට වේදනාස්කන්ධය උපදිනවද කියලා. ඒ කියන්නේ මේ රූපස්කන්ධයේ උපදිමින් පවතින අවස්ථාවම තමයි ගැන කියන්නේ. එතකොට අපි කතා වෙච්ච තව දෙයක් තමයි ස්කන්ධයන්ගේ ඉපදීම කියන එක ඇති වෙන්නෙම ඒ ප්‍රතිසන්දි අවස්ථාවේ තමයි ඒක සිද්ධ වෙන්නේ. එහෙමනම් මේ යමකට රූපස්කන්ධය කියන එක ප්‍රතිසන්දි අවස්ථාවේදී හට ගන්න අවස්ථාව මේ කියන්නේ හට ගන්න මොහොත ක්ෂණය. එතනදී වේදනාස්කන්ධය උපදිනවාද කියලා ඇහුවේ. එතකොට අපිට උත්තර ලැබුණා. මම ඒ ටික ආයෙ කරන්නේ නැහැ. ඔයගලන්ට මතකයි කියලා හිතනවා. එතකොට මෙන්න මේ උත්තරේ කොටස් දෙකකට බෙදුවා. අපි ඉස්සල්ලාම බැලුවා මේ රූපස්කන්ධයේ උපදින්නේ කාටද කියලා. රූපස්කන්ධයේ උපදින කොටස් දෙකක් තිබුණා. ඒ තමයි අසඤ්ඤ සත්‍යයටයි පංචවෝකාරේ උපදින අයටයි. අසඤ්ඤ සත්‍යයේ උපදින අයටයි පංචවෝකාරේ උපදින අයටයි මේ රූපස්කන්ධය උපදිනවා. හැබැයි අසඤ්ඤ සත්‍යයේ උපදින කට්ටියට මේ රූපස්කන්ධය ඉපදුනාට එතන වේදනාස්කන්ධයක් උපදින්නේ නැහැ. එහෙමනම් අපි ඒක කලින් කියනවා. අසඤ්ඤ සත්තං uppajjantānante san රූපක්ඛන්தோ uppajjati නොච තේසං වේදනාක්ඛන්தோ uppajjati කියලා කියනවා. හරි මේ සංසයට නොගැලපෙන කොටස. හැබැයි ඒ කොටස ගන්න කොහෙන්ද? සම්නිට්ඨානයට අදාළව. රූපස්කන්ධයේ උපදින පුද්ගලයෙක් තමයි එතන ගන්න. ඒක අසඤ්ඤ සත්‍යයේ උපදිනින් පවතින පුද්ගලයා. රූපස්කන්ධයේ උපදිනවා හැබැයි වේදනාස්කන්ධයේ උපදින්නේ නැහැ. එතකොට සංසියට ගැළපෙන කොටස ලැබෙන්නේ අපිට පංචවෝකාරයේ උපදින පුද්ගලයාට. එතකොට පංචවෝකාරයේ උපදින පුද්ගලයාට රූපස්කන්ධයේ මොහොතේ උපදිනවා. ඒ වගේම වේදනාස්කන්ධයත් ඒ විලායෙම උපදිනවා. ඒකට ඒ ඔන්න ඔක තමයි. ඒකට අනුලෝම පුච්චාවේ සම්නිට්ඨාන සංසය මේ විස්තරය. හරි? ඊට පස්සේ අපි පටිලෝම පුච්චාවට ගියෝ. පටිලෝම පුච්චාවට ගියෝ දැන් අනුලෝම පුද්ගල තමයි ඒ වාරේ. නමුත් මේකේ පටිලෝම පුච්චාව ගත්තොත් යස්සපාපන වේදනාස්කන්ධ උප්පජ්ජති. යමකුට යලි යමකුට වේදනාස්කන්ධය උපදීද උපදමින් පවතීද ඕහට රූපස්කන්ධය උපදමින් පවතීද කියලා අහනවා. දැන් එතකොට අපිට හොයාගන්න ඕනේ මේ සම්නිට්ඨානයට ගැලපෙන යස්ස කියන කොටස. ඒ තමයි වේදනාස්කන්ධය උපදිනවා අපි දන්නවා පංචවෝකාරයේත් උපදිනවා අරූපයේත් උපදිනවා. ඒ කියන්නේ අපරූපයේ උපදින කෙනෙකුටත් මේ මොහොතේ උපදිනවා පංචවෝකාරයේ උපදින කෙනෙකුටත් මේ මොහොතේ මේ වේදනාස්කන්ධය උපදිනවා. එතකොට දැන් සංස්කෘතිය ගත්තොත් රූපක්ඛන්தோ uppajjati කියලා අහන රූපස්කන්ධය මේ මොහොතේ උපදිනවද කියලා අහන්නේ. හැබැයි අපි දන්නවා අරූපේ ඉපදින එක්කනට එහෙම රූපස්කන්ධය මේ මොහොතේම උපදින්නේ නැහැ. හැබැයි පංචවෝකාර භවයේ ඉපදින කෙනාට වේදනාස්කන්ධයත් උපදිනවා ඒත් එක්කම රූපස්කන්ධයත් උපදිනවා. ඒකට අපිට මෙන්න මේ උත්තරේ ලැබෙනවා. කලින් කියනවා සංසියට නොගැලපෙන කොටස අරූපං uppajjantānante සංවේදනාස්කන්ධ uppajjati. අරූපේ උපදින කෙනාටත් මේ වේදනාස්කන්ධය උපදිනවා සම්නිට්ඨානයට ගැලපෙනවා. හැබැයි සංසයට ගැලපෙන්නේ නැහැ. නොචතේ සංරූපක්ඛන්ධ uppajjati. යාට රූපස්කන්ධයක් උපදින්නේ නැහැ. අරූපේ උපදින කෙනාට. ඊළඟ පංචවෝක අපි දැන් මෙතන දෙගොල්ලක් හම්බුණානේ. අරූපය ගැන විස්තර කරා. දැන් පංචවෝකාරය ගැන කියනකොට පංචවෝකාරං uppajjantānante සං වේදනාස්කන්ධෝච uppajjati රූපක්ඛන්ධෝච uppajjati. ඒ පංචවෝකාරය උපදින කෙනාට වේදනාස්කන්ධයත් ලැබෙනවා රූපස්කන්ධයත්
ලැබෙනවා. ඒ විදිහටයි කිව්වේ. මේක තේරෙනවද? තව මොන හරි ප්‍රශ්න තියෙනවද? මට පොඩ්ඩක් එතන පැටළුණා දැන් අපි එතකොට යස රූපක්ඛන්ධ උප්පජ්ජති කියනකොට සම්නිට්ඨානයේ අනුලෝම පුච්චාවේ සම්නිට්ඨානයේට අපි සම්නිට්ඨානයේට ලියන්න ඕන පංචවෝකාර භූමිය විතරයි නේද? අසඤ්ඤ තල ලියන්න බෑ. පොඩ්ඩක් එන්න. කලින් එකද කතා කරන්නේ මේක? ඔය පළවෙනි එක. දැන් කතා කර පළවෙනි එක මම අහන්නේ. යස්ස රූපක්ඛන්ධ උප්පජ්ජති කියන කොටසනේ සම්නිට්ඨානිය. එතකොට මේ සම්නිට්ඨානියට සම්නිට්ඨානියට සංසයට දෙකටම ගැලපෙන්න නම් පංචවෝකාර භූමිය. නමුත් රූපයේ අසඤ්ඤ තලයේ උපදින නිසා සම්නිට්ඨානියට අසඤ්ඤ තලයක් ලිවිය යුතුයද? අනිවාර්යයෙන්ම ඉස්සලම් බලන්න ඕනේ සම්නිට්ඨානයට ගැලපෙන තැන් මොනවද කියලා. තැන් දෙක තමයි පංචවෝකාර භූමිය අසඤ්ඤ තත්ත්වය. තැන් නෙමෙයි ඇත්තටම බලන්න ඕනේ මෙතන යස්ස කිව්වොත් පුද්ගලයානේ. පුජ්‍යල උපදින ස්ථාන. නෑ කොයි පුද්ගලයාටද රූපස්කන්ධයේ උපදින්නේ කියලා බලන්න. අපිට තැන් දෙකක් කියන්නේ උපදින පුද්ගලයෝ දෙන්නෙක් හම්බ වෙනවා. ඒ තමයි පංචවෝකාර භූමිය අසඤ්ඤ සත්වේ. පංචවෝකාර භූමිය උපදින පුද්ගලයයි අසඤ්ඤ සත්වේ උපදින පුද්ගලයයි. ඒකෝට ඒ දෙන්න ගැනම විස්තර කරන්න වෙනවා. එතකොට සම්නිට්ඨානයේ මේ දෙකම ලියලා සංසයට විතරයි අර තස්ස වේදනා කන්ද උප්පජ්ජති කියන එකට වේදනාව තියෙන්නේ. පංචවෝකාර භූමිය විතර නිසා සංසයට ලියනවා පංචවෝකාර භූමිය. අරකට දෙකම ලියනවා. එච්චරයි මගේ ප්‍රශ්නේ. දැන් තේරුණා. ඔව් හැබැයි ඒක උත්තර දෙනකොට අපි දැන් වෙන වෙනම මේ අවිදෙය්‍යාස ලියලා ගලපන්නත් පුළුවන්. ඒ නැකත් අපි ගලපනවා මේ සම්නිට්ඨානයට අදාළ පුද්ගලයෝ කවුද කියලා බලනවා. ඒකෙන් සංසයට නොගැලපෙන එකනා කලින් කියනවා. සංසයට ගැලපෙන එකනා පසුව කියනවා. මෙන්න මේක තමයි ඒකට විශ්සජ්ජනය වෙන්නේ. නොගැලපෙන එකනා කලින් කිව්වා අසඤ්ඤ සත්‍යං උපජ්ජන්තානං රූපස්කන්ධය උපදිනවා. හැබැයි යාට වේදනාස්කන්ධය උපදින්නේ නැහැ කියලා කියනවා. ඊට පස්සේ අපි මේ සම්නිට්ඨානයේතර අනිත් පුද්ගලයා තමයි පංචවෝකාරී උපදින පුද්ගලයා. ඒක අසඤ්ඤ සත්‍ය අසඤ්ඤ තලය කියන එක සම්නිට්ඨානයේ එකට ලියලා දෙකට තමයි ලියන්නේ පංචවෝකාර භූමිය කියන එක. ඔව් සංසේත නොගැලපෙන එක කලින් ලියනවා. ඕකේ දැන් තේරුණා මට. හොඳයි. බොඩම් පෙන්. ඔය විදිහ තමයි දිගටම යන්නේ. දැන් මෙතනත් එහෙමයි. යස්ස වාපන වේදනාස්කන්ධ උප්පජ්ජති තස්ස රූපස්කන්ධ උප්පජ්ජති. ඒක වේදනාස්කන්ධය උපදින්නේ කාටද? අරූපේ උපදින වේදනාස්කන්ධය ඊළඟට පංචවෝකාරයේ උපදින්නේ කියනකොට මෙතන යස්ස කියන එක මතක තියාගන්න. අරූපේ කියන එකත් වැරදි මම එහෙම කිව්වා. අරූපේ උපදින්නාහට වේදනාස්කන්ධය උපදිනවා. ඒ වගේම පංචවෝකාරයේ උපදින්නාහට වේදනාස්කන්ධය උපදිනවා. එහෙනම් අපි මේ දෙන්නම ගැන කියන්න ඕනේ. දෙන්නම ගැන කියලා සංසයට යමෙක් නොගැලපෙනවා නම් ඒක කලින් කියන්න ඕනේ. ඒකට අපි දන්නවා රූපස්කන්ධය උපදින්නේ නැත්තේ අරූපේ කියලා. එහෙමනම් අරූපේ උපදින පුද්ගලයා ගැන මුලින් කියනවා. ඊට පස්සේ එයා සංසයට ගැලපෙන්නේ නැහැ කියලා කියනවා. ඊළඟට කියනවා පංචවෝකාරී උපදින එක්කනා ගැන කියලා කියනවා. ඒක සංසයට ගැලපෙනවා කියලා. අරූපේ උපදින එක්කනා වේදනාස්කන්ධය උපදිනවා. හැබැයි යාට රූපස්කන්ධය උපදින්නේ නැහැ කියලා කියනවා මුලින්. ඊට පස්සේ එතකොට එතෙන්දි ගන්න නැද්ද මේ අසඤ්ඤ තලය? නෑනේ මේ සම්නිෂ්ඨානයේ ගැලපෙන්න එපා. කාටද? ඒකින්ද ඒක ගන්න නෑ. ගැලපෙන ටිකෙන් විතරයි ගන්නෙ නේද? හරි දැන් තේරුණා. ගැලපෙන ටිකෙන් විතරමයි ගන්න. අනිත් ඒවා ගැන හිතන්නේවත් නෑ. එතකොට මේක තේරුණා නේද? එතකොට ජයන්ත මහත්මයා මේ අනුලෝම පුද්ගලයේ පටිලෝමයි මේ දැන් දාලා තියෙන්නේ නේද? ඒ කියන්නේ පටිලෝම වෙනම තියෙනවනේ මේ මෙතන ඒක නේද මේ? මේ පටිලෝම පුච්චාව තියෙන. දැන් යමකයක් පුච්චාව අනුලෝමේ තියෙන නේ? අනුලෝම යමකේ අනුලෝම පුද්ගල යමකේ පටිලෝම පුච්චාව. හරි හරි. ඒකෙදි අනුලෝම පුද්ගල යමකේ අනුලෝම පුච්චාව. විතරම යමකයක් කියලා කියන්නේ අනුලෝම පුච්චාවක් තියෙන එකට පටිලෝම පුච්චාවක් තියෙනවා. මේ තමයි හරි. ඔව්. ඒක පැහැදිලිමද? මේ ජයන්ත මහත්තයා ඒකට අපිට කියන්න බැරිද දැන් ඕ පුද්ගල ඕකාස වාරේ අනුලෝම ණයේ අනුලෝම පුච්චාව කියලා ගත්තොත් එහෙම වැරදිද? ණයක් ආවෙන්නේ නැහැ ඕකාසයට ආවෙන්නේ මේක මේ පුද්ගල විතරයි. සමාවෙන්න. ඔව් ඒ මුකක හරි. පුද්ගල වාරේ අනුලෝම ණයේ අනුලෝම පුච්චාව කිව්වොත් ඒ පළවෙනි එකට ඒක අනුලෝම ණය කියලා නෙමෙයිද අපි කියන්නේ එතන. එහෙම ගන්න පුළුවන්. අනුලෝම ණය. ඔව් අනුලෝම ණය කියලා ගන්න පුළුවන්. පුළුවන් නේ. දැන් ගුණ වාරයක තියෙනවනේ අනුලෝම ණයක් තියෙනවා. ඒකේ අනුලෝම පුච්චාවේ පටලෝම පුච්චාවේ කියලා දෙකක් තියෙනවනේ. තියෙනවා. අනුලෝම පච්චනීක කියලා දෙකකට බෙදෙනවා.
අපි අනුලෝම එක ගත්තොත් අපිට කියන්න පුළුවන් නේද අනුලෝම ණයේ අනුලෝම පුච්චාව කියලා. පුළුවන්. අනුලෝම ණය අනුලෝම පුච්චාව සම්පූර්ණයෙන්ම කියනවා නම් දැන් මෙහෙමද කියන්න ඕන. ස්කන්ධ යමකේ නිर्देश වාරයේ නිर्देश වාරයේ ප්‍රත්‍යুৎපන්න වාරයේ අනුලෝම ණයේ අනුලෝම පුච්චාව කියවලා දිගට කියන්න ඕනද? එහෙම කියන්න පුළුවන්. එතකොට කියන්න පුළුවන් යමක ස්කන්ධ යමකේ උත්පාද වාරයේ ප්‍රවෘත්ති වාරයේ ප්‍රවෘත්ති වාරයේ උපාද වාරයේ උත්පාද වාරයේ අනුලෝම ණයේ අනුලෝම පුච්චාව. පච්චුප්පන්න කියන එකත් කියන්න ඕනේ. ඔව් ඒක දැන් මහත්තයා මෙහෙමත් කියත හැකි. ස්කන්ධ යමකයේ ප්‍රවෘත්ති වාරයේ උත්පාද පච්චුප්පන්න වාරයේ අනුලෝම පුද්ගල වාරයේ රූපස්කන්ධ මූල වේදනාස්කන්ධ මූලී යමකය. එහෙම කියමුවාම ඔක්කොටම වඩා ගැලපෙනවා වගේ. අන්න ඒක තමයි අනුලෝමය එන්නේ. ඒ යමකේ අනුලෝම පුච්චාව තමයි ඔය දැන් කතා කරන්නේ. ආයිමත් කියන්න ශ්‍රීමති මහත්මිය. ඒක හරියට. දැන් තමයි පොඩ්ඩක් අහන්න. ස්කන්ධ යමකයේ ප්‍රවෘත්ති වාරයේ උත්පාද පච්චුප්පන්න වාරයේ අනුලෝම පුද්ගල වාරයේ රූපස්කන්ධ මූල වේදනාස්කන්ධ මූලී යමකයේ අනුලෝම පුච්චාව. හරි. ගොඩක් දිගයි හොඳයි ඒ උනාට සම්පූර්ණයෙන්ම හැම මේ අවස්ථාවක් මෙතන ඉදිරිපත් වුණා නේද? කොයි ඒ අර මේ ස්ට්‍රක්චර් එක දිගටම හොඳට කියවුණා එතන. ඔව්. බොහොම හරි. එතකොට දැන් මේක තමයි පළවෙනි යමකේ හැටියට අපිට ලැබෙන්නේ. එතකොට පුද්ගල අනුලෝම පුද්ගල කියන්නේ පළවෙනි යමකේ. මේක පච්චුප්පන්න වාරයේ ලැබෙන ඔන්න පළවෙනි යමකේ. ඒක හැම වෙලාවෙම ගන්න අපි රූපස්කන්ධයයි වේදනා රූපස්කන්ධ මූල වේදනාස්කන්ධ මූලී ගන්න. මොකද අනිත්‍යව කිසි එකක් ගන්නෙ නැහැ. හැටියට ගන්නකොට සමාන වෙන හින්දා. يعني වේදනාස්කන්ධ මූලී වෙනකොට යම් කිසි විදිහකට විසර්ජනයක් ආවා නම් ඒක සංඥා ස්කන්ධය වෙනකොට ඒ වේදනාස්කන්ධය වෙනුවට සංඥා ස්කන්ධය කියන එක ආදේශ කරන එක විතරයි තියෙන්නේ. වෙනම ගන්න අවශ්‍යතාවයක් ඉන්නේ නැති හින්දා. ඒ නාම ධර්ම හතරම ඒ කියන්නේ වේදනා සංඥා සංඛාර විඥාන කියන හතර එකටම පහළ වෙන නිසා. හරි? අපි දැන් ඊළඟ යමකේ තමයි මොකද ඊළඟ ලැබෙන යමකේ අනුලෝම ඕකාස. ඕකාස වාරයේ. ඔව් ඕකාස වාරයේ අනුලෝම ඕකාසය ලැබෙනවා. එතකොට ඒකේ අනුලෝම පුච්චාව ගත්තොත් අපිට ලැබෙනවා යත්ත රූපක්ඛන්ධෝ uppajjati තත්ත වේදනාඛන්ධෝ uppajjati. යම් තැනක යත්ත කියලා කිව්වේ යම් තැනක රූපස්කන්ධයේ උපදීද එතන එහි වේදනාස්කන්ධයේ උපදීද යත් කියලා තමයි අහන්නේ. එතකොට මොකද්ද අපි දුන්න උත්තරේ? රූපස්කන්ධය කොහෙද උපදින්නේ? රූපස්කන්ධය කොහෙද උපදින්නේ? පංචවෝකාර භූමියේ අසඤ්ඤතලේ. අන්න හරි. එතකොට ඒ දෙකෙන් වේදනාස්කන්ධය උපදින්නේ නැත්තේ කොහෙද? උපදින්නේ කොහෙද? උපදින්නේ නැත්තේ අසඤ්ඤතලේ. උපදින්නේ පංචවෝකාර භූමිය. කාර භූමිය. නා අපි එන්නේ උත්තරේ දෙනවා. අසඤ්ඤ සත්‍යේ තත් රූපස්කන්ධ uppajjati නොච තත් වේදනාස්කන්ධ uppajjati. පංචවෝකාරේ තත් රූපස්කන්ධෝච uppajjati වේදනාස්කන්ධෝච uppajjati. හරි නේද? හරි. එතකොට දැන් මේ අනුලෝම පුච්චාව ඊළඟට එන පුච්චාව මොකද්ද? පටිලෝම පුච්චා. අනුලෝම ඕකාස වාරයේ පටිලෝම පුච්චා. ලෝම පුච්චා. මොකද එන්නේ? යත්ත වාපන වේදනාස්කන්ධ uppajjati තත්ත රූපස්කන්ධ uppajjati. හරි? ඒ කියන්නේ යම් තැනක වේදනාස්කන්ධය උපදීද එහි රූපස්කන්ධය උපදීද කියලා අහනවා. දැන් වේදනාස්කන්ධය කොහෙද උපදින්නේ? පංචවෝකාර භූමියේ අරූප ලෝකේ. හරි. එහෙමනම් එතනදී රූපස්කන්ධය උපදින්නේ නැත්තේ කොතනද? සංසයට නොගැලපෙන්නේ? අරූප ලෝකේ. අරූප ලෝකේ. ගැලපෙන්නේ පංචවෝකාරයනේ. එහෙමනම් අපි එහෙම කියන්නේ. ඒකවල නොගැලපෙන එක සංසයට මුලින් ලියන්න ඕනේ නේ. අන්න නොගැලපෙන එක මුලින් ලියනවා. අරූපේ තත්ත්ව වේදනාස්කන්ධ uppajjati නොච තත්ත්ව රූපස්කන්ධ uppajjati. හරි? වේදනාස්කන්ධය උපදිනවා. නමුත් රූපස්කන්ධය උපදින්නේ නැහැ. පංචවෝකාරය ගත්තාම එතන වේදනාස්කන්ධයත් උපදිනවා රූපස්කන්ධයත් උපදිනවා. නේද? ඊළඟ ඔන්න දැන් පුද්ගල ඕකාස. පුද්ගලයාත් සඳහන් කළ යුතුයි ඒ තැනත් සඳහන් කළ යුතුයි. යස්ස යත්ත රූපස්කන්ධෝ uppajjati
තස්ස තත්ත වේදනාස්කන්ධෝ උප්පජ්ජති. යමකුට යම් තැනක රූපස්කන්ධය උපදිනවා නම් ඕහට එතන වේදනාස්කන්ධය උපදීද යත්. එතකොට බලන්න කාට කොතැනද රූපස්කන්ධය උපදින්නේ? කාට කොතැනද රූපස්කන්ධය උපදින්නේ? සංයතලේ පංචවෝකාර භූමිය. උපදින අවස්ථාවේ ප්‍රතිසන්දි අවස්ථාවේ. උපදින අවස්ථාව කියන්නේ උපදින්නාහට නේද? ඔව්. එතකොට උත්තරේ දෙන්න ඕනේ ඒ විදිහටමයි. එතකොට අසඤ්ඤ සත්‍ය උපදින්නායට රූපස්කන්ධය උපදිනවා. හැබැයි ඒකලන්ට වේදනාස්කන්ධය උපදින්නේ නැහැ. එහි උපදින්නේ නැහැ. හැබැයි පංචවෝකාරයේ උපදින කෙනෙකුට එතන රූපස්කන්ධයත් උපදිනවා. එතන වේදනාස්කන්ධයත් උපදිනවා. නේද? ඒකට අසඤ්ඤ සත්තං උපජ්ජන්තානං තේසං සත්ත්‍ය රූපස්කන්ධ උපජ්ජති නොච තේසං සත්ත්‍ය වේදනාස්කන්ධ උප. එතන වේදනාස්කන්ධය උපදින්නේ නැහැ. නොච තේසං කියන්නේ නොච උපජ්ජති කියන්නේ උපදින්නේ නැහැ කියන්නේ. ඒතර පංචවෝකාරං උපජ්ජන්තාන පංචවෝකාරී උපදින්නා වූ ඔවුනට එහි රූපස්කන්ධයේද උපදිනවා වේදනාස්කන්ධයේද උපදිනවා. හරි. ඊළඟට මෙන්න මේක පටිලෝම පුච්ඡාව. අනුලෝම පුද්ගලෝකාස වාරේ පටිලෝම පුච්ඡාව. එතකොට අහන්නේ අර වේදනාව කලින් ගන්නවා රූපස්කන්ධය පස්සේ ගන්නවා නේ. ඉතින් යස්ස වාපන යත්ත වේදනාස්කන්ධ උප්පජ්ජති තස්ස තත්ත රූපස්කන්ධ උප්පජ්ජති. යමකුට යම් තැනක වේදනාස්කන්ධය උපදීද ඕහට එතන රූපස්කන්ධය උපදීද කියලා අහනවා. එතකොට මොකද්ද කියන්නේ කොහොමද වේදනාස්කන්ධය උපදින්නේ කාටද? කොහෙද? කාට කොහෙද උපදින්නේ වේදනාස්කන්ධය? පංචවෝකාර භවයේ අරූප භවයේ උපදින්නන්ට. එතකොට ඒකෙන් අරූප භවයේ උපදින එක්කෙනාට වේදනාස්කන්ධය ඉපදුනාට රූපස්කන්ධයට ඉපදෙන්නේ නැහැ. එහෙනම් සංසයට නොගැලපෙන එක තමයි මේ අරූප භවයේ උපදින එක්කෙනා කියන්නේ. හරි? ගැලපෙන එක්කෙනා තමයි කොහෙද? පංචවෝකාරය. පංචවෝකාරය උපදින එක්කෙනාට වේදනාස්කන්ධයත් ඉපදෙනවා රූපස්කන්ධයත් ඉපදෙනවා. ඉපදිනවා කියන්නේ ඒ උපදින අවස්ථාව ගැනමයි කියන්නේ. හරි? එතකොට මෙතන අරූපං උප්පජ්ජන්තානං තේසං තත්ත්ව වේදනාස්කන්ධ උප්පජ්ජති නොච තේසං තත්ත්ව රූපස්කන්ධ උප්පජ්ජති. එතන රූපස්කන්ධය උපදින්නේ නැහැ අරූපේ. ඊට පංචවෝකාරය ගත්තාම එතන වේදනාස්කන්ධයත් උපදිනවා රූපස්කන්ධයත් උපදිනවා. ඊළඟට පච්චනීක පුද්ගල. අපි මේකේදා කරේ නැහැ නේද? කරාද? නෑ ඒකේ හතර විතරයි එදා කරේ. නෑ පච්චනීක කලේ නෑ. කරේ නෑ. එහෙමනම් දැන් ඔන්න උත්තර දෙන්න ඕනේ මේක. හරි? යස්ස රූපස්කන්ධෝ නූප්පජ්ජති. තස්ස වේදනාස්කන්ධෝ නූප්පජ්ජති. යමකුට රූපස්කන්ධය නූපදින්නේ නම් ඕහට වේදනාස්කන්ධය නූපදීද කියලා අහනවා. මොකද්ද කියන්න පුළුවන්? කාටද රූපස්කන්ධය නූපදින්නේ? අරූප භවයේ උපදින ආයත රූපස්කන්ධය උපදින්නේ නැහැ. වේදනාස්කන්ධය නොඋපදින්නේ නොවේ. හරි. හරි. තව කවුරු හරි ඉන්නවද රූපස්කන්ධය උපදින්නේ නැති? මේක ටිකක් වැදගත් තැනක්. අපි දන්නවා ස්කන්ධ කියන ටික එතකොට උප්පත්තියේදී ස්කන්ධවල හට ගැනීම සිද්ධ වෙනවා නේද? හරි? ශ්‍රුතියේදී මොකද වෙන්නේ? මොකද්ද? මොකද ඇහුවේ? ශ්‍රුතියේදී මොකද වෙන්නේ? ස්කන්ධ ඉපදුනද ශ්‍රුතියේදී? නෑනේ. ස්කන්ධ ඔක්කොම උපදින්නේ නෑනේ. ඔක්කොම කියන්නේ කිසිම ස්කන්ධයක්. කිසිම ස්කන්ධයක් උපදින්නේ නෑ. කාටවත් රූපස්කන්ධ නිරුද්ධ වෙනකොට උපදින්නේ අන්න හරි. එතකොට මේ රූපස්කන්ධය නූපදිනවා කියන එක අපිට එක තැනකින් විස්තර කරගන්න අමාරුයි. හරි? කාටද නූපදින්නේ කියන එක අපිට බලන්න වෙයි. හරි? බලමු උත්තරේට. බලන්න. හරි? දැන් පළවෙනි එක කියනවා මොකද්ද? අරූපේ උපදින්නාහට. හරි? රූපස්කන්ධයත් රූපස්කන්ධය නූපදිනවා. හැබැයි වේදනාස්කන්ධය නූපදින්නේ නොවේ. මොකද එතෙන්දී වේදනාස්කන්ධය උපදිනවා. හරි නේද? ඒ උපදින කෙනාට රූපස්කන්ධය නූපදිනවා. එතකොට සම්නිට්ඨානයේ රොන්න ගැලපෙනවානේ. හැබැයි සංසේ කියන්නේ තස්ස වේදනාස්කන්ධෝ නූපජ්ජති.
ඒ කියන්නේ වේදනාස්කන්ධේ නොයිපදේ කියලා කියන්නේ හැබැයි නොයිපදිනව නෙවෙයි. නොයිපදින්නේ නොවේ. හරි? එතකොට වේදනාස්කන්ධේ උපදිනවා කියන එක තමයි මෙතනින් කියන්නේ. මේ නොචතේ සම වේදනාස්කන්ධ නූපජ්ජති කියලා කියන්නේ ඕහට වේදනාස්කන්ධේ නූපදින්නේ නොවේ. හරි? උපදිනවා. ඊළඟට සබ්බේසං චමන්තා සියලුම චුත වෙන්නන්ට රූපස්කන්ධය උපදිනවද චුත වෙන අවස්ථාවේදී? නැහැ. නැහැ. ඒතකොට වේදනාස්කන්ධය උපදිනවද චුත වෙන අවස්ථාවේදී? නැහැ. එහෙමනම් මේ චුත වෙන අවස්ථාවේ ඉන්න පුද්ගලයාත් ගන්න වෙනවා කියන්නේ. ඒතකොට සියලුම චුතවන්නන් හට චුතවන්නා වූ ඔවුන්ට රූපස්කන්ධය නූපදී වේදනාස්කන්ධයද නූපදී කියලා ලැබෙනවා. හරි ඒකින්ද අපිට පොඩ්ඩක් හිතන්න තැන් ටිකක් තියෙනවා මේක බලනකොට. නැත්නම් අපිට සාමාන්‍ය නම් පේන්නේ මේ පළවෙනි එක කිව්ව ගමන් මේ සම්පූර්ණ උත්තරي දුන්නා කියලා හිතෙන්නේ නේ. යස්ස රූපස්කන්ධෝ නූපජ්ජති කියනකොට අපිට හිතෙන්නේ ඔන්න අරූප තලයෙන් ගැන තමයි හිතන්නේ. අරූපේ උපදින එක නගන. හැබැයි ඒ වගේම අපිට අමතක වෙන කොටසක් තමයි සියලුම චුතවන්නන්ට. සියලුම චුතවන්නන්ටත් රූපස්කන්ධය උපදින්නේ නැහැ. මේ මොහොතේ චුත වෙන මොහොත ගැන කතා කරන්නේ. එතකොට එතන රූපස්කන්ධයක් උපදින්නේ නැහැ. ඒ වගේම වේදනාස්කන්ධයකොත් උපදින්නේ නැහැ. හරි නේද? දැන් අපිට මෙතන අහන්නේ රූපස්කන්ධය නූපදින තැන. තැන නෙවෙයි යස්සනේ. යස්ස කාටද කියලා. එතකොට සංසේ තියෙන්නේ තස්ස වේදනා ඒ අයට වේදනාස්කන්ධයත් උපදින්නේ නැද්ද කියලා. අන්න හරි. එතකොට අපි ආවේ මෙතන එතකොට කිව්වේ අරූපේ උපදින්නේ නැහැ රූපස්කන්ධය උපදින්නේ නැහැ නමුත් වේදනාස්කන්ධය උපදිනවා. උපදිනවා. ඒ කියන්නේ සංකේත ගැලපෙන්නේ නැති කොටස නේ. ඔව් හරි හරි. ඒ කියන්නේ උපදින්නේ නැද්ද කියලානේ අහන්නේ. උපදිනවා කියලා තමයි මෙතන කියන්නේ. නොච නූපජ්ජති කියන්නේ උපදිනවා කියන එක. නෝ නූපජ්ජති කියන්නේ උපදිනවා කියන එක නේ. ඔව්. එතකොට පස්සේ කියනවා අර ඔක්කොම සබ්බේ චවන්තානං අන්න එහෙම කියලා. මේ එතකොට දැන් මෙතනදී මේ රූපස්කන්ධෝ නූපජ්ජති කියලා කොටස් දෙකක් අපිට ලැබෙනවා. ඒ එක කොටසක් තමයි අරූපේ උපදින අය නේ. අනිත් කොටස තමයි සියලුම චුතවන්න. එතකොට මේ සියලුම චුතවන්න දැන් අරූපේ උපදින්නන් ගත්තොත් සංසයට ගැලපෙන්නේ නැහැ. මොකද එතන වේදනාස්කන්ධයක් උපදිනවනේ වේදනාස්කන්ධයක් නූපදිනවා කියලා කියන්න බෑනේ. ඒතර සංසයට ගැලපෙන්නේ නැහැ. ඒක කලින් කියනවා. හරි. සියලුම චුතවන්නන් කිව්වම ඒගොල්ලන් රූපස්කන්ධය ඉපදෙන්නේ නැහැ. තීන්දනේ අපි ගත්තේ මේ සියලුම චුතවන්නන් කියලා. ඒ අයට රූපස්කන්ධය උපදින්නේ නැහැ. වේදනාස්කන්ධය උපදින්නේ නැහැ. හරි. මේ මොහොත ගැන කතා කරන්නේ. මේ වෙලාව ගැන කතා කරන්නේ. වර්තමාන පච්චුපන්නේ. හරි. ඒක පැහැදිලිද හැමෝටම පැහැදිලි නැති කවුරු හරි ඉන්නවා. කොට අපි මේ ප්‍රත්‍යනීකේ අනුලෝම පුච්චාවේ සම්නිට්ඨානෙට ලියන්න වෙනවා අරූපේ උපදින අයයි සියලුම චුතවන්නන් කියලා අපි දෙයාර්ථ ලිව්වහම හරිද? හරි. හරි. ඊට පස්සේ ඒකේ සංසයට ලියන්න ඕන මුලින්ම වේදනාව අරූපේ තියෙන ඉඳ අරූප තලයයි සියලුම චුතවන්නන්ටයි කියලා. එතකොට හරිද? තස්ස වේදනාස්කන්ධෝ නූපජ්ජති. ඔව්. නූපජ්ජති කිව්වොත් වේදනාස්කන්ධේ නූපදින කට්ටිය ගන්න වෙන්නේ එතකොට. එතන සංසය කියලා ගත්තොත් සංසය කියලා ගන්නකොටම මේ පළවෙනි එක විතරයි සංසයට ගන්න පුළුවන්. ඒ කියන්නේ අරූප sorry මේ දෙවෙනි එක විතරයි ගන්න පුළුවන්. ඒ කියන්නේ සියලුම චුතවන්නන්ට කියන එක විතරයි ගන්න පුළුවන්. ගන්න පුළුවන් වෙන්නේ. එතකොට අර අනිත් කලින් කතා කරපු ඒවා එහෙම නෙමෙයි නොගැලපෙන එක ඉස්සෙල්ලා ලිව්ව සංසයට. අපි මෙතන ලියන්නේ සංසයට නෙවෙයි ලියන්නේ. සංසයට නෙවෙයි ලියන්නේ විස්සජ්ජනයට ලියන්නේ. සංසයට ලියන්නේ නොගැලපෙන එක. මේ මෙතන ලියන්නේ මුලින් මේ විස්සජ්ජනේ මේ හරි උඩින්ම ලියන්නේ සංසයට නොගැලපෙන කොටස නෙමෙයි මුලින් ලියන්නේ. ඒක ටික මට තේරෙනවා මල්ලියා මේ මට තේරෙන්නේ නැත්තේ මේකේ ඇත්තටම මට මුලින් ඉඳලා මේ ගැටලුව තියෙනවා සම්නිට්ඨානයයි සංසයයි ලියන දේවල් විසර්ජනයක් තේරෙනවා වාක්‍ය ටිකක් තේරෙනවා ප්‍රශ්නෙත් තේරෙනවා නමුත් මට මේ බෙදා ගන්න බැරි ගතියක් තියෙනවා මේ සම්නිට්ඨානයයි සංසයයි දෙක. ඒකයි මම ඇහුවේ. එතනදී දැන් මෙතන සම්නිට්ඨානයට ලියපු එක හරි කිව්වනේ අරූපයේ උපදින සත්‍යයන්ට තේලුම චුතවන්නන්ට. දැන් සංසයට
අරූපේ ලියන්න බෑ කිව්වා. හරිනේ. අරූප ලියන්න බෑ. ඔව්. එතකොට සියලුම චුතවන්නන්ට විතරයි ලියන්න පුළුවන්. ඔව් මේ සංසයට ගන්නකොට ගන්න ඕනේ නිට්ඨානේ යම් කිසි කොටසක් එනවනේ. ඔව්. ඒ කොටසෙන් මේ පදයට ගැලපෙන කොටස තමයි මෙතන ලියන්නේ. ලියනවා නම් කියන්නේ ක්‍රියාත් හැටි ලියනවා නම් සම්නිට්ඨානෙන් ගැලපෙන කොටස තමයි මෙතන ලියන්නේ. හරි තේරුණා දැන් බොහොම පිං. එහෙම වුණොත් මේ සබ්බේ සංචවන්තානං කියන එක තමයි වචනේ තමයි මෙතන එන්නේ. හරි? මෙතන අරූපං මෙතන ලියනවා මේ සම්නිට්ඨානේ අභිදේයාත ලියනවා ලියන්න පුළුවන් නම් අරූපං uppajjantānaං කියලා ලියන්න පුළුවන්. සබ්බේ සංචවන්තානං කියලා ලියන්න පුළුවන්. මෙතනට ගැලපෙන්නේ සබ්බේ සංචවන්තානං කියන එක විතරයි. හරි? බොහොම පිං තේරුණා. අනිත් අය සමා වෙන්න මම මේ ප්‍රශ්නේ අහුවා. මේ ප්‍රශ්නේ අහපේක හොඳයි. අනිත් අයටත් ඒකේ ප්‍රයෝජනයක් වෙනවනේ. හොඳයි. ඊළඟට මෙන්න මේකට උත්තරේ දෙන්න. යස්ස වාපන වේදනාක්ඛන්‍දෝ නූපච්චි. ඒක නේද අපි කරේ? නෑ මේක මේ පටිලෝම පුච්චාවනේ. sorry. මේ පටිලෝම පුච්චාව යන්නේ. යස්ස වාපන වේදනාක්ඛන්‍දෝ නූපච්චති තස්ස රූපක්ඛන්‍දෝ නූපච්චති. ඒක කියන්නේ යමකට වේදනාස්කන්ධය නූපදිනවා නම් ඕහට රූපස්කන්ධය නූපදීද කියලා අහනවා. මොකද්ද මේකට අපිට ගත්ත සම්නිට්ඨානේ කාවද ලැබෙන්නේ? වේදනාව නූපදින පුද්ගලයෝ කවුද? වේදනාව නූපදිනවා අර අසඤ්ඤ සත්‍යයන්ට නූපදිනවා. ඒ වගේම දැන් අර ඔබතුමා කිව්වා වගේ එහෙමනම් ගන්න වෙනවා සියලුම මේ මොනවාද චුත වෙන කට්ටියට. හරි. සියලුම චුත වෙන කට්ටියටත් වේදනාව උපදින්නේ නැහැ නේ? නෑ කියලා ගන්න. සංසයට ගැලපෙන්නේ කොයිකද? සංසයට තව කවුරු හරි ඉන්නවද මේ සම්නිට්ඨානයට ගැලපෙන? අපි දැන් එකක් කිව්වා අසඤ්ඤ සත්වය සත්වයන්ටම හම්බෙන්නේ නැහැ නේ. අසඤ්ඤ සත්වයේ උපදිනකොට අපි බලමු මේ කොහොමද එන්නේ කියලා. අසඤ්ඤ සත්වයේ උපදින අයටත් වේදනා ස්කන්ධය උපදින්නේ නැහැ. නේද? ඒ වගේම සියලුම චුත වෙන කට්ටිය අයටත් වේදනා ස්කන්ධය උපදින්නේ නැහැ. චුත වෙන අවස්ථාවේදී ස්කන්ධ උපදින්නේ නැහනේ. ඒකින්ද උපදිනවා. දැන් කොටස් දෙකක් හම්බුණා. ඒ දෙකෙන් සංසයට ගැලපෙන්නේ කවුද? රූපස්කන්ධෝ නූපජ්ජති. අසඤ්ඤ සත්‍ය එක්කන ගැලපෙනවද නැද්ද? රූපස්කන්ධේ නූපජ්ජති නෑ ඒක ගැලපෙන්නේ නෑ. යාට ගැලපෙන්නේ නැහැ. එතකොට සීලම චුත වෙන අය ඒක ගැලපෙනවා. මොකද ඒගොල්ලන්ට උපදින්නෙත් නෑ. අන්න හරි. බලන්න. මොකක්ද කියන්නේ මේක? අසඤ්ඤ සත්තං uppajjantānaං තේසං වේදනාස්කන්ධෝ නූපජ්ජති. හරි වේදනාස්කන්ධේ නූපජ්ජති. නොච තේසං රූපස්කන්ධෝ නූපජ්ජති. යාට රූපස්කන්ධය නූපදින්නේ නොවේ. උපදිනවනේ. නූපදින්නේ නොවේ කියන්නේ උපදිනවා කියන්නේ. හරි. ඊට පස්සේ දෙවෙනිය ගත්තාම සබ්බේ සංචවන්තානං සියලුම චුතවන්නා වූ වුන්හට වේදනාස්කන්ධෝ නූපජ්ජති රූපස්කන්ධෝච නූපජ්ජති. වේදනාස්කන්ධය උපදින්නෙත් නැහැ රූපස්කන්ධය උපදින්නෙත් නැහැ. මේක තේරුණාද? මොකද ප්‍රශ්න තියනවාද? කාටරි ප්‍රශ්නයක් තියෙනවද? හේමන්ත මහත්මිය තේරුණාද? තේරුණා. හරි. එතකොට විජිතා මහත්මිය මම හිතනවා තේරුණා ඇති කියලා. චිරස්ත්‍රි මහත්මිය කොහමද? තේරුණා ජයන්ත මහත්මයා. හොඳයි. පැහැදිලිව කියා දුන්නානේ. හොඳයි. අපි දැන් මේ ඉවර කරේ පච්චපන් වාරේ පච්චනීක පුද්ගල වාරය. ඒක දැන් පටිලෝම පුච්චාවත් ඉවර කරා. එහෙමනම් ඊළඟට තියෙන්නේ මොකද්ද? විගල ඕකාස වාරේ. පච්චනීක ඕකාස වාරේ. ආස වාරය. ජයන්ත මහත්මයා අර යමක වාචානේ තියෙනවා මේ අභිදේයාත්‍යයක් දීලා තියෙනවා. එතකොට ඒකේ අර තියෙනවා මේ යටපලස්ත පුද්ගලයන් 3 දෙනා කියලා. තියෙනවා. ඒ කියන්නේ අර
අකින්චඤ්ඤායතන නේව සංඥානා සංඥායතන ඒ ලෝකවල ඉන්න සෝවා අනාගාමී රහත් දෙපළද නෑ යට පලස්ත කියලා කියන්නේ නිතරම අරහත් ඵලයෙන් පල්ලෙහා ඉන්න කට්ටිය. අරහත් ඵලයෙන් පල්ලෙහා නම් ඒගොල්ලන්ට කියනවා යට පලස්ත කියලා. ඉතින් සෝතාපන්න ඵලයටපත් වෙච්ච අය, සකදාගාමි ඵලයටපත් වෙච්ච අය, අනාගාමි ඵලයටපත් වෙච්ච අය යට පලස්ත කියලා ගන්න. ඒ යටපලස්ත පුද්ගලයෝ 3 දෙනා කියලාත් හඳුන්වනවා අභිදෙයාර්ථ වලට ඒකේ යමක වාචාණි. ඔව් වචන මාර්ගය හඳුන්වනවා. ඒක ඇත්තටම බොහෝම ගැඹුරින් ගොඩාක් විස්තර ඇතුව කරපු විග්‍රහයක් මේ යමක වාචනා මාර්ගයේ තියෙන්නේ. නමුත් අපිට මේ යමකේ තේරුම් ගන්න ඒ තරම් ඇතුළට බහින්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. හැබැයි ගොඩාක් ගැඹුරින් හදාරනවා නම් ඒක කරාට කමක් නැහැ. නමුත් අපිට ඒ මට්ටමට ගිහිල්ලා මේක විශ්ලේෂ ගන්නකොට තව ටිකක් මම හිතනවා ගැටලු සහිත වෙයි. මොකද මේ වචනවල තේරුම දැනගන්නත් ඕනේ ගොඩාක් විස්තර තියෙනවා. ඉතින් නමුත් අපිට මේ විදිහට කරගෙන ගියොත් අපිට මේ යමක ප්‍රකරණයේ තියෙන විසර්ජනය අපිට ගලප ගන්න පුළුවන් අපේ දැනුම උඩ. අපි මෙහෙම කරගෙන යමු. මොනවා හරි විශේෂ ප්‍රශ්නයක් තිබුණොත් අපි ඒවට ගිහිල්ලා බලමු. හොඳයි. මෙන්න දැන් පච්චනීක ඕකාසයට ආවා. පච්චනීක කියලා කිව්වේ මේ නූපජ්ජති කියනකොට නකාරයෙන් මෙතන ඇවිල්ලා තියෙන ඒකයි අපි මේ පච්චනීක කියලා කිව්වේ. උපදින්නේ නැහැ කියන අර්ථයෙන් ඒක තමයි පච්චනීක කියන්නේ. හරි. ඒකද දැන් මෙතනදී ඕකාස කිව්වම ස්ථානය යත්ත රූපක්ඛන්தோ නූපජ්ජති තත්ත වේදනාක්ඛන්தோ නූපජ්ජති. යම් රූපස්කන්ධේ නූපදීද එතන වේදනාස්කන්ධේ නූපදීද කියලා අහනවා. මොකද හිතන්නේ දැන් සම්නිඨාණයට ගැළපෙන ස්ථාන මොනවද? යත්ත රූපක්ඛන්தோ නූපජ්ජති කියන තැනට ගැළපෙන ස්ථාන මොනවද? ගන්න බෑ. පුද්ගලයා ගන්න බෑ. පුද්ගලයා ගැන කතා කරන්නේ නැතුව තැන ගැන විතරක් කතා කරන්න. කියන්න බන්න කවුරුද? යත්ත රූපක්ඛන්தோ අරූපී ලෝක කියන එකද? ඔව්. අරූපී ලෝක අන්න හරි. අරූපේ නේද? අරූපය ගැන තමයි කතා කරන්නේ නේද? යත්ත රූපක්ඛන්தோ නූපජ්ජති කියලා කියන්නේ අරූපය. තත්ත වේදනාක්ඛන්தோ නූපජ්ජති. එහි වේදනාස්කන්ධේ නූපදීද කියලා අහන්නේ. වේදනාස්කන්ධය උපදිනව නැත්තේ නේ. නෑ මොකද්ද වෙන්නේ? මොකද්ද ඒක විස්තරජනේ වෙන්නේ? උප්පජ්ජති. කොහොම හොඳයි. එච්චරම දැන් අතන යත්ත රූපක්ඛන්தோ නූපජ්ජති කිව්වහම අපිට එන එකම ස්ථානය තමයි අරූපේ. හරි? එතන වේදනාස්කන්ධේ නූපදීද කියලා හුවත් අපිට කියන්න වෙන්නේ උපදී කියලා. හරි? එතකොට මෙතෙන්දී අර සංසයට නොගැලපෙන තැනක් අපිට හම්බුන්නේ නැහැ. මේක ගැලපෙන තැනක්ම තමයි කියන්නේ නොගැලපුණාට අපිට මෙතන හම්බුන්නේ මේ සම්නිඨාණයට තැන් ගොඩක් හම්බුන්නේ එකම තැනයි හම්බුන්නේ. ඒ තැන වේදනාස්කන්ධේ නූපදීද කියලා හුවත් කියන්න වෙන්නේ අපිට උපදී කියලා. හරි. හොඳයි. ඊළඟ යමකේ මොකද්ද? මේක දැන් පච්චනීක ඕකාසයේ අනුලෝම පුච්ඡාව අපි කරේ. ඊළඟ මොකද්ද ඊළඟ යමකේ නෙවෙයි. ඊළඟ පුච්ඡාව මොකද්ද? පුද්ගලෝකාස නෑ. පටිලෝම පුච්ඡාව. නේද? එතකොට බලන්න. පච්චනීක ඕකාසයේ පටිලෝම පුච්ඡාව. යත්තවාපන වේදනාඛන්தோ නූපජ්ජති. තත්ත රූපක්ඛන්தோ නූපජ්ජති. යත්තවාපන යලි යම් තැනක වේදනාස්කන්ධය නූපදීද එහි රූපස්කන්ධය නූපදීද කියලා අහනවා. හරි. එතකොට මේ වේදනාස්කන්ධය නූපදින තැන මොකක්ද? තැන කියන්නේ අසඤ්ඤ තලය. වෙන තැනක් තියනවද මොකොත්? වේදනාස්කන්ධයක් උපදින්නේ නැති. සුති වෙලාවට මේ පුද්ගලෙක් ගන්න බෑ. යත්ත නෑ. වෙන තැනක් තැනක් ගන්න බෑනේ. තැනක් ගන්න බෑ. එහෙමනම් අසඤ්ඤ සත්‍යය ගැන තමයි මෙතන මේ කතා කරන්නේ. එතන රූපස්කන්ධේ නූපදීද කියලා හෙවොත් මොකද්ද අපිට කියන්නේ? උපදිනවා කියලා කියන්නේ. දිනවා කියන්නේ. හරි. උප්පච්ච. හරි බොහොම හොඳයි. ඊළඟ
මොකද්ද යමකේ මොකද්ද පුච්චාව? දැන් මේ පච්චනීක ඕකාසය ඉවරුනේ. ඊට පස්සේ තියෙන්නේ එතකොට තියෙන්නේ පුද්ගල ඕකාස අනුලෝම. අනුලෝමේ පච්චනීක පුද්ගලෝකාස අනුලෝම පුච්චාවනේ. පච්චනීකනේ අපි යන්නේ. ඔන්න දැන් බලන්න. දැන් මෙතන යස්ස යත්තේන්නේ. ඒ කියන්නේ යමකට යම් තැනක. හරි. එතකොට දැන් මෙතන පුද්ගලයාත් අපි කතා කරන්න ඕනේ තැනක් කතා. යස්ස යත්ත රූපක්ඛන්தோ නූපජ්ජති. තස්ස තත්ත වේදනාක්ඛන්தோ නූපජ්ජති. එතකොට යමකට යම් තැනක රූපස්කන්ධය නූපදීද ඕහට එතන වේදනාස්කන්ධය නූපදීද යක්. එතකොට කියන්න බලන්න යමෙකුට යම් තැනක රූපස්කන්ධය නූපදිනවා කිව්වම අපිට එන්නේ මොනවද? කොයි තැනද එන්නේ? සංයසන්. රූපස්කන්ධය නූපදින තැනක් බලන්න. අසඤ්ඤ සත්‍යයේ රූපස්කන්ධය උපදිනවද නැද්ද? අසංජාතේ රූපස්කන්ධය උපදින අරූප ලෝකේ තමයි. හරි. අරූප ලෝකේ කාටද? උපදින්නේ. අරූප ලෝකේ උපදින්නාහට. උපදින්නාහට රූපස්කන්ධය උපදින්නේ නැහැ නේද? වෙන කවුද ඉන්නේ රූපස්කන්ධය උපදින්නේ නැති? යම් තැනක. වෙන කවුරුත් නෑනේ. ඒ අපි කිව්වේ. මේ චුත වෙන්නාහට. හැම තැනම චුත වෙන කට්ටියට උපදින්න. චුත වෙන අයට රූපස්කන්ධය උපදින්නේ නැහැ නේද? හරි. අන්න ඒ දෙකොල්ල තමයි ගන්න වෙන්නේ. දැන් අසඤ්ඤ සත්‍යයේ උපදින එක්කනා නෙවෙයි සමාන. අරූපේ උපදින එක්කනා ගැන මුලින්ම කිව්වනේ මේ රූපස්කන්ධය උපදින්නේ නැහැ කියලා. නේද? ඔව්. එයාට උපදින අවස්ථාවේ අරූපේ එතන එයාට වේදනාස්කන්ධය නූපදිනවද උපදිනවද? උපදිනවා. මොනවා ගැලපෙනවද නැද්ද? ගැලපෙන්නේ නැහැ. ගැලපෙන්නේ නැහැ. මොකද සංසේ කියලා කියන්නේ උපදින්නේ නැහැ කියලා කියන්නේ නූපජ්ජති කියලා නේද? නූපජ්ජති කියන්නේ මේ උපදින්නේ නැහැ කියලා. නමුත් අරූපයේ උපදින පුද්ගලයා මෙතනට ගැලපෙනවා. නමුත් මේ සංසයට ගැලපෙන්නේ නැහැ. මොකද එතන වේදනාස්කන්ධය ඔහුට උපදින නිසා. හරි? ඒක ඉස්සර ලියන්නේ ඒක. ඉස්සලා ලියන්න වෙන්නේ ඒක. ඊට පස්සේ සියලු තැන් වලින් චුත වෙන අය ගැන මොකද කිව්වොත් ඒගොල්ලන්ට රූපස්කන්ධය උපදින්නේ නැහැ. ඒ වෙලාවේ එතන ඒගොල්ලන්ට වේදනාස්කන්ධයක් උපදින්නේ නැහැ නේද? බලමු මේකේ උත්තරේ කියලා. අරූපං uppajjantāna තේසං තත්ත රූපක්ඛන්தோ නූපජ්ජති නොච තේසං තත්ත වේදනාක්ඛන්தோ නූපජ්ජති. අපි කිව්ව උත්තරේ හම්බුණා නේද? අරූපේ උපදින කෙනාට එතන මේ රූපස්කන්ධය උපදින්නේ නැහැ. හැබැයි වේදනාස්කන්ධ නූපදින්නේ නොවේ. ඒ කියන්නේ උපදිනවා කියන එක. නොච තේසං තත්ත වේදනාක්ඛන්தோ නූපජ්ජති කියලා කියන්නේ නූපජ්ජති කියන්නේ නූපදින්නේ නොවේ. නූපදින්නේ නොවේ කියලා කියන්නේ මොකක්ද? උපදිනවා කියන එක නේ. හරි. ඊළඟට සියලුම චුතවන්නන්ට සබ්බේ සංචවන්තාන තේසං තත්ත රූපක්ඛන්தோච නූපජ්ජති වේදනාස්කන්ධෝච නූපජ්ජති. සියලුම චුත වෙන අයට එතන රූපස්කන්ධය උපදින්නෙත් නැහැ ඕන්හට වේදනාස්කන්ධය උපදින්නේ නැහැ. ඒක පැහැදිලිද ප්‍රශ්නයක් වුණොත් තියනවද කාට හරි? කාට හරි ප්‍රශ්නයක් තියනවද? නැහැ නේද? ජයන්ත මහත්තයා නූපජ්ජති කියනකොට තමයි අපි නූපජ්ජති කියනකොට තමයි අපි මතක තියාගන්න අර උපදින්නේ නැති බව අර චුත වෙන කට්ටිය ගැන කියන්නේ නේද? සබ්බේ සංචවන්තානං කියනකොට. මේ මෙතෙන්දී නේද සම්නිට්ඨාන. ඔව්. එතෙන්දී තමයි ඒ කියන්නේ උපදින්නේ නැති අවස්ථාවේ චුත වෙන අවස්ථාව. එතකොට දැන් මේ ස්කන්ධය උපදින්නේ කොයි වෙලාවේද? ප්‍රතිසන්දි අවස්ථාවේදී. හරි? මේක වර්තමානයේ නිසා තමයි මේ විදිහට ගන්නෙ නේ. පච්චුප්පන්න සමහර ඒවා තියෙනවා මේ ප්‍රතිසන්දීවිත් නූපදිනවා නේ. දැන් උදාහරණයකට අසඤ්ඤ සත්‍ය ගත්තොත් එතන නාම ධර්මය වේදනා සංඥා සංඛාර විඥාන කියන ඒවා උපදින්නේ නැහැ. උපදින්නේ නැහැ. ප්‍රතිසන්දීවිත් නූපදින තැන් තියෙනවා. නමුත් විශේෂයෙන් මතක තියාගන්න ඕනේ නූපදිනවා කිව්වහම චුත වෙන අවස්ථාවේදී ඒක මේ කිසිම ස්කන්ධයක් උපදින්නේ නැහැ කියන්නේ. ඒක නූපදින අවස්ථාවක් හැටියට.
හරි. කරගෙන යනකොට අපිට තවත් උවත් තේරෙයි. දැන් බලන්න කියන්නේ දැන් අපි මේ කිව්වේ පච්චනීක පුද්ගල ඕකාසේ අනුලෝම පුච්චාව. දැන් ඊළඟට තියෙන්නේ මොකද්ද? පච්චුප්පන්න වාරේ. පටිලෝම. ඔකේ පටිලෝම. පච්චනික පටිලෝම. ඒක පුද්ගලෝ පුද්ගලෝකාසවාරයේ පටිලෝම. පටිලෝම පුච්චාව. හරි. පච්චනීක පුද්ගලෝකාස වාරේ පටිලෝම පුච්චාව. අනුලෝම පුච්චාවේ පටිලෝම පුච්චාවේ තියෙන වෙනස මොකද්ද? මතකද? ඇයි අපි අනුලෝම පටිලෝම කියලා කියන්නේ? අපි මෙතන ගන්නේ රූපස්කන්ධ මූල වේදනාස්කන්ධ මූලී. ඒකට අනුලෝම එනකොට අපි රූපස්කන්ධය තමයි ඉස්සෙල්ලා කතා කරන්නේ. හරි? වේදනාස්කන්ධය දෙවෙනියට සංසේදී තමයි මේ සම්නිට්ඨානයේදී රූපස්කන්ධය කතා කරනවා. අපි යමුකෝ මෙතනදී බලන්න. සම්නිට්ඨානයේදී රූපස්කන්ධය ගැන කතා කරනවා. සංසේදී වේදනාස්කන්ධය ගැන කතා කරනවා. ඒ තමයි අනුලෝම. හරි? අනුලෝම එනකොට රූපස්කන්ධය මුලින් එනවා සම්නිට්ඨානයට, වේදනාස්කන්ධය සංසයට එනවා. හරි? ඊළඟට දැන් බලන්න පටිලෝම පුච්චාව ගත්තාම වේදනාස්කන්ධය මුලට එනවා, සම්නිට්ඨානයට එනවා, රූපස්කන්ධය සංසයට එනවා. ඒක පැහැදිලි ඇති කියලා හිතනවා. දැන් කියන්නේ යස්සවාපන යත්ත වේදනාස්කන්ධෝ නූපජ්ජති තස්ස තත්ත රූපස්කන්ධෝ නූපජ්ජති इति යමකුට නැත යලි යමකුට යම් තැනක වේදනාස්කන්ධය නූපදීද ඕහත එහි රූපස්කන්ධය නූපදීද යක්. දැන් කියන්න බලන්න උත්තර කොහෙද කාටද වේදනාස්කන්ධය නූපදින්නේ? අසඤ්ඤ සත්‍යයේ ඉපදින අය ඔහුට වේදනාස්කන්ධය උපදින්නේ නැහැ. චුතවන්නාහට වේදනාස්කන්ධය උපදිනවා. රූපස්කන්ධය උපදිනවා. අනේ අපි ඉස්සෙල්ලා සම්නිට්ඨානෙ විතරක් ගමුකෝ. සම්නිට්ඨානෙ කියන්නේ කාටද වේදනාස්කන්ධය කොතන ඉන්න කාටද වේදනාස්කන්ධය උපදින්නේ නැත්තේ? අසඤ්ඤ සත්වයේ උපදින්නේ. උපදින්නාහට වේදනාස්කන්ධය නොඉපදී රූපස්කන්ධය නෑ රූපස්කන්ධය ගැන කතා කරන්න එපා. පොඩ්ඩක් තාම රූපස්කන්ධය ගැන කතා කරන්න එපා. අපි දැන් ගමු ඉස්සෙල්ලා මුලින්ම හිතගමු කාට කොතනද වේදනාස්කන්ධය නූපදින්නේ. අපි ඉස්සෙල්ලා සම්නිට්ඨානය ගැන විතරක් හිතමු. කාට කොතන කොහේ ඉන්න කාටද වේදනාස්කන්ධය නූපදින්නේ? ඔබ මේ කිව්වා වගේ කොහෙද වේදනාස්කන්ධය නූපදින්නේ? අසඤ්ඤ සත්වයේ උපදින්නාහට උපදින්නා වූ ඔවුන්ට වේදනාස්කන්ධය උපදින්නේ නැහැ. තව කවුරු හරි ඉන්නවද වේදනාස්කන්ධය උපදින්නේ නැති? ඔව් සියලුම චුත වෙන කටියට වේදනාස්කන්ධය අන්න හරි. සියලුම චුත වන අයට වේදනාස්කන්ධය උපදින්නේ නැහැ. නේද? වෙන කවුරුත් ඉන්නවද? තවත් අය ඉන්නවද? නැහැ. නේද? හොඳයි. ඒ කිව්ව දෙකෙන් කාටද රූපස්කන්ධය නූපදින්නේ? අර සබ්බේ සංචවන්තානං කියන කට්ටියට චුත වෙන අය. ස්කන්ධය උපදින්නේ නැහැ. එතකොට අසඤ්ඤ සත්‍යයේ උපදින අයට උපදිනවා. තියෙනවා නේද? අසඤ්ඤ සත්‍යයේ උපදින කට්ටියට වේදනාස්කන්ධය උපදින්නේ නැහැ. ඒක සම්නිට්ඨානෙට ගැලපෙන තැන සංසයට ගැලපෙන්නේ නැහැ එතන නේද? එතන රූපස්කන්ධය උපදින හින්දා. මෙතන අහන්නේ රූපස්කන්ධය නූපදීද කියලා නේ අහන්නේ. එහෙමනම් අපි කලින් කතා කරන්න ඕනේ කවුරු ගැනද? අර සබ්බේ සංචවන්තානං කියන තැන. අසඤ්ඤ සත්‍ය ගැනද? අසඤ්ඤ සත්‍යය සත්‍ය නූපදිනවා කියලානේ අහන්නේ නේද? මෙතන අහන්නේ රූපස්කන්ධය නූපදීද කියලා අහන්නේ. ඔව්. එතකොට නූපදිනවා කියන එකට විරුද්ධ පැත්ත මොකක්ද? නොගැලපෙන උපදිනවා කියන එක. උපදිනවා පැත්ත. එතකොට කාවද මුලින් කියන්න ඕන? ආයතෝර කියන්න ඕනේ එහෙම බැලුවම කියනවනේ අසඤ්ඤ සත්‍ය ගැන. රූපී. අපි බලමු. අසඤ්ඤ සත්තං uppajjantānaṁ තේසං සත්ත මෙතන තයන්න ඇත්තටම මේ සත්ත කියන එක වචනයක් වෙන්න ඕනේ. වේදනාස්කන්ධෝ නූපජ්ජති නොච තේසං සත්ත රූපස්කන්ධෝ නූපජ්ජති. එතන අසඤ්ඤ සත්‍යයේ උපදින ආයත වේදනාස්කන්ධය උපදින්නේ නැහැ. හැබැයි ඔවුන්ට රූපස්කන්ධය නූපදින්නේ නොවේ. රූපස්කන්ධය උපදිනවා. ඒකවල සබ්බේ සංචවන්තානං ගත්තොත්
හරි මෙතන තාපු දෙවෙනි කොට. සබ්බේ සංචවන්තානං ගත්තොත් ඒ ආයත සීරම චුතවන්නන්ට චුතවන්නාහු ඔවුනට එහි වේදනාස්කන්ධයද නූපදී රූපස්කන්ධයද නූපදී. හරි නේද? ඒක ප්‍රශ්නයක් තියෙනවද කාටද? හොඳයි අපි ඉදිරියට යනවා. එහෙමනම් ඊළඟ දැන් අපි මේ කියේ පච්චනීක පුද්ගල ඕකාස පටිලෝම පුච්චාවට ගියේ. නේද? ඊළඟට මොකද්ද තියෙන්න ඕනේ කියන එක බැලුවොත් දැන් ඇත්තටම මේ පච්චුප්පන්න වාරේ හැම කොටසකම ඉවර වුණා නේද? වාරේ ඔක්කොම කොටස් ටික ඉවරුණා නේද? පුද්ගල කොටස් තිබුණා, ඕකාස කොටස් තිබුණා, පුද්ගල ඕකාස කොටස් තිබුණා. දැන් මේ පුද්ගල ඕකාස පච්චනීක යමකේ අවසාන පටිලෝම පුච්චාව තමයි අපි මේ දැන් කරේ නේ? එතකොට පච්චුප්පන්න වාරය මෙතනින් ඉවර වෙන්න ඕනේ. එහෙමනම් ඊළඟට තියෙන වාරය මොකද්ද? අතීත වාරය. අතීත වාරය. අතීත වාරය තියෙන්න ඕනේ. අන්න හරි. එතකොට රූපස්කන්ධ මූල, වේදනාස්කන්ධ මූල. තාම යන්නේ අර මහා වාර වලින් යන්නේ ප්‍රවෘත්ති වාරය යන්නේ. හරි? ප්‍රවෘත්ති වාරය දැන් අපි කතා කරන්නේ අතීත වාරය ගැන. අතීත වාරය ගැන කතා කරනකොට පළවෙනිම ලැබෙන විදිය තමයි අනුලෝම පුද්ගල වාරය. අනුලෝම පුච්චාව හැටියට ලැබෙනවා. දැන් අතීතනේ යස්ස රූපස්කන්ධ උපජ්ජිත් යමකුට රූපස්කන්ධයේ උපනිනම් නැත්නම් අතීතයේ ඉපදුනා නම් ඕහට වේදනාස්කන්ධයේ අතීතයේදී ඉපදුනාද කියලා අහන්න. දැන් මෙතනදී හිතන්න ඕනේ දෙයක් තියෙනවා. ඒ තමයි දැන් පුද්ගලයෙක් ගත්තාම අපි කියනවානේ මේ අනවරාර්ග සංසාරයක් තියෙනවා කියලා. ඒ කියන්නේ පටන් ගත්ත තැනක් අහවල් තැනින් පටන් ගත්තා කියලා තැනක් පනවන්න බෑ. ඒ වගේම නිවන් දකින්නකම්ම මේ සංසාරේ දිගින් දිගටම එක එක නොයෙකුත් භවවල ඉපදී යනවා. නේද? එතකොට අපිට අතීතයේ රූපස්කන්ධය ඉපදුනාද කියලා කිව්වොත් යමකට අතීතයේ රූපස්කන්ධය ඉපදුනේද කියලා ඇහුවොත් අපි මේ කවුරු ගැනද කතා කරන්නේ? මම වෙන විදිහකට අහන්නම්. යමකට රූපස්කන්ධය අතීතයේ ඉපදිලා නැති කෙනෙක් ඉන්න පුළුවන්. එහෙම කෙනෙක් ඉන්න පුළුවන්ද? නැහැ. අනවරාර්ග සංසාරය ගත්තහම රූපස්කන්ධය ඉපදුනේ නැති කෙනෙක් ඉන්න පුළුවන්ද කියලා අපිට කියන්න වෙන්නේ එහෙම කෙනෙක් ඉන්න නැහැ කියලා නේ. කොයිම භවයේ මොන භවයක හරි මේ කෙලවරක් නොපෙනෙන සංසාරයේ අතීතයේදී රූපස්කන්ධය ඉපදිලා තියෙනවා. එහෙම අයට වේදනාස්කන්ධය ඉපදිලා තිබුණාද කියලා ඇහුවොත් මොකද කියන්න වෙන්නේ? ඔව් කියන්න වෙනවා. ඔව් කියන්න වෙනවානේ. අපි බලමු උත්තරේ ඒකද කියලා. ආමන්ත. මේක පැහැදිලිද හැමෝටම? මොකද මේක විශේෂයෙන් දැනගත යුතු තැන. අතීත කිව්වහම අන්න මේ අනවරාග සංසාරය ගැන හිතන්න ඕනේ. අනවරාග සංසාරය ගැන හිතන්න ඕනේ. මම මෙච්චර වෙලා මට ඉන්ටර්නෙට් තිබුණේ නැහැ. මම මේක දැන් කරන්නේ අතීත වාරේ පළවෙනි එක නේද? රූපස්කන්ධ වාරේ පළවෙනි යමකේ අපි කරන්නේ. ඒ මානික් දෙක ලක්ෂ්මී මහත්මිය දැම්මහම මම අහගන්නම්. මොකද මම මෙච්චර වෙලාම හිටියේ නැහැ මේකේ. එතකොට මේකේ අනුලෝම පුච්චා වහන්නේ යස්ස රූපස්කන්ධෝ uppajjitta කියලා. ඒ කියන්නේ යමකට රූපස්කන්ධය උපදිනවා නම් එයාට වේදනාස්කන්ධය උපදිනවාද කියලා අහනවා. එතකොට ඔව් කියලා කියනවා. නෑ. ඒක නෙවෙයි. අතීත වාරේනේ මේ කතා කරන්නේ. ඔව්. යස්ස අතීත වාරේ. ඕකේ. හරි. යස් රූපස්කන්ධෝ uppajjitta යමකට රූපස්කන්ධය අතීතයේ උපන්නේද? වේදනාස්කන්ධය අතීතයේ ඉපදුනිද කියලා තමයි අහන්නේ. යම් කෙනෙකුට රූපස්කන්ධය අතීතයේ ඉපදුනේද නේද? ඔව්. ඉපදුනේද එයාට වේදනාස්කන්ධය ඉපදුනේද කියලා අහන්නේ. එතකොට ඔව්නේ. ඔව් ඉපදුනේ කියනකොට අපි මේකෙදි පාවිච්චි කරන්නේ ඉපදුනි කියලා. ඉපදුනි නම් එයාට වේදනාස්කන්ධය ඉපදුනිද? එහෙම හිතුවාම හරියද මම? හරිනේ. එතකොට යස්ස රූපස්කන්ධෝ uppajjitta
සත්ත්ව වේදනා ස්කන්ධ උපජ්ජිත්තාති කියලා හෙවොත් යමකට අතීතේ රූපස්කන්ධයේ ඉපදුනිද ඕහට අතීතේ වේදනා ස්කන්ධයේ උපදිනිද නැත්නම් ඉපදුනාද කියලා අහන්නේ අතීතේ. හරි? එතකොට අපි කතා කරපු විදිහට මේ රූපස්කන්ධයක් ඉපදිච්ච නැති කෙනෙක් හොයාගන්න බෑ. ඒකින්ද සියල්ලන්ටම අතීතයේ රූපස්කන්ධය ඉපදිලා තියෙනවා. මොන භවයකදී හරි මේ අනවරාර්ග සංසාරේ උපදිලා තියෙනවා. හරි? ඒ අයට එතකොට වේදනා ස්කන්ධයත් ඒ භවයන්නේ අදාළ භවයන්නේ ඉපදිලා තියෙනවා. අතීතය කියලා ගත්තාම එක තැනක් නෙවෙයිනේ. අතීතේ ඕහට කියලා කියන එයාගේ මුළු සංසාරයම ගත්තා. එයා කියන්නේ දැනට ඉන්න පුද්ගලයෙක්. එයාගේ අතීතේ. හරි? එයාගේ අතීතේ ගත්තාම රූපස්කන්ධය ඉපදිලා තියෙනවා. හරි? ඊට පස්සේ වේදනා ස්කන්ධය ඉපදිලා තියෙනවද කියලා අහුවොත් එතකොටත් අපිට ඕ කියන්න තමයි වෙන්නේ. හරි? මෙතන මේ අතීතය කියලා ගන්නකොටම ගන්න වෙන්නේ අපිට පෙර භව ගැන තමයි මේ කතා කරන්නේ. අතීත කියලා ගන්නකොට පෙර භව ගැන කතා කරන්නේ. පෙර භවවල යමකට රූපස්කන්ධයක් ඉපදිලා තියෙනවා නම් අනිවාර්යයෙන්ම වේදනා ස්කන්ධයකොත් ඉපදිලා තියෙනවා. සමහරවිට ප්‍රශ්න කරන්න පුළුවන් ඇයි අසඤ්ඤ සත්‍යයේ හිටියනම් එතන නෑ නේද කියලා. එතන විතරක් නෙමෙයි මේක අනවරාර්ථ සංසාරයම ගන්න. එතකොට ඒ සංසාරයම ගත්තොත් එහෙම මුළු අතීතයම ගත්තොත් ඒ තැන්වල සියලුම ස්කන්ධ පහළ වෙලා තියෙනවා. හරි? ඒකයි අපිට ආමන්තා කියන උත්තරේ හම්බුනේ. දැන් මේක තේරුණාද හැමෝටම? ඔව් ජයන්ත මහත්තයා තේරුණා. එහෙමනම් ඊළඟ පුච්චාව මොකද්ද? මොන යමකේ පුච්චාවද හම්බෙන්නේ අපිට ඊළඟට? මේ අපි අනුලෝම පුච්චාව. ඒකෙම ප්‍රතිලෝම පුච්චාව. අතීත වාරයේම රූපස්කන්ධ මූලී වේදනාස්කන්ධ මූලී පටිලෝම පුච්චාව තමයි ඊළඟට තියෙන්නේ. හරි පටිලෝම පුච්චාව. බලන්න යස්ස වාපන වේදනාස්කන්ධ උපජ්ජිත තස්ස රූපස්කන්ධ උපජ්ජිතා. අතීතේ යමකට වේදනාස්කන්ධය ඉපදුනි නම් හරි ඕහට අතීතේ රූපස්කන්ධය ඉපදුනේද කියලා අහන්නේ. එතකොට මොකක්ද කියන්න පුළුවන්? ආමන්ත. හරි. යමකට කියන්නේ අතීතේ වේදනාස්කන්ධයක් ඉපදිලා තිබුණා නම් යමකට අනිවාර්යයෙන්ම රූපස්කන්ධයත් ඉපදිලා තියෙනවා. ඒ නැති කෙනෙක් හොයාගන්න බෑ. ඒ කියන්නේ දෙකටම අරූපේ පහළ වෙච්ච කෙනෙක් නෑනේ නේද? මේ සංසාරේ ඒකින්ද අපිට මෙහෙම කියන්න වෙනවා. ආමන්තා කියලා කියන්න වෙනවා. ඒක තේරුණාද හැමෝටම? තේරුණානේ? අපිට ලංකාවේ සම්බන්ධ වෙන කල්යාණ මිත්‍ර සම්බන්ධ වෙලා ඉන්නවද? කවුරු හරි විජිතා මහත්මිය විතරක් ඉන්නවා නේද? ඔව් මම ඉන්නවා. හොඳයි. එහෙනම් මම දැන් ඔබතුමීගේ මහන්නම් මේ හම්බෙන්නේ මේ අනුලෝම ඕකාස කියන එක. අපි දැන් අනුලෝම පුද්ගල කියන එක ඉවර කරා. ඒ යමකේ දැන් අපිට ඉන්නේ අනුලෝම ඕකාස යමකේ. එතකොට අපි අහන්නේ තැන ගැන. ඕකාස කියලා කියන්නේ තැන ගැන. යත්ත රූපස්කන්ධ උපජ්ජිත තත්ත වේදනාස්කන්ධ උපජ්ජිතාති. යම් තැනක රූපස්කන්ධය අතීතේ ඉපදුනාද එතන වේදනාස්කන්ධය ඉපදුනේද කියලා අහන්නේ. දැන් පොඩ්ඩක් හිතලා මේකට උත්තර දෙන්න වෙනවා. කොහෙද රූපස්කන්ධය අතීතේ ඉපදුනේ? කොහෙද? පුද්ගලයා නෙවෙයි. කොහෙද ඉපදුනේ? යත්ත කියලා කිව්වේ කොහෙද? යම් තැනක කියනකොට කොහෙද කියලා අපි බලන්න ඕනේ. පංචවෝකාරේ. හරි පංචවෝකාරේ රූපස්කන්ධය ඉපදුනා. එතකොට වෙන කොහෙද රූපස්කන්ධය අතීතේ ඉපදෙන්න පුළුවන්? අසඤ්ඤ සත්‍යය. අසඤ්ඤ සත්‍යය. හරි. ඔන්න අපිට දැන් තැන් දෙකක් හම්බුණා. අතීතයේදී රූපස්කන්ධය උපදින්න පුළුවන් තැන්. එතනදී ඒ තැන් දෙකෙන් වේදනාස්කන්ධය අතීතයේ ඉපදිච්ච තැනක් තියනවද? වේදනාස්කන්ධය ඉපදිච්ච නැති තැනක් තියනවද? දෙකේම වේදනාස්කන්ධයත් ඉපදෙන්නේ නැති. මොකද? දෙපළෙම වේදනාස්කන්ධයත් ඉපදෙන්නේ නැති. අසඤ්ඤ සත්‍යයේ වේදනාස්කන්ධය ඉපදිනවද? නෑ අසඤ්ඤ සත්‍ය නෙවෙයි මේ පංචවෝකාරයේ වේදනාස්කන්ධය ඉපදෙලා ඇති. අන්න හරි. අසඤ්ඤ සත්‍යයේ ඉපදෙන්නේ නැහැ නේද? එතකොට අපි බලමු මේකට දෙන උත්තරේ. අසඤ්ඤ සත්‍යේ තත්ත රූපස්කන්ධෝ උපජ්ජිත. අසඤ්ඤ සත්‍යේ අතීතයේදී රූපස්කන්ධය ඉපදුණා.
නෝච තත්ත වේදනාස්කන්ධ උප්පජ්ජිත. හැබැයි ඒකේ වේදනාස්කන්ධය ඉපදුනේ නැහැ කියලා කියනවා. ඒ කියන්නේ සංසයට නොගැලපෙන ටික ඔන්න කලින් කිව්වා. හරි? ඊළඟට සංසයට ගැලපෙන ටික තමයි පංචවෝකාරය කිව්ව ටික. ඒතකොට පංචවෝකාරයේ තත්ත රූපස්කන්ධෝච උප්පජ්ජිත වේදනාස්කන්ධෝච උප්පජ්ජිත. හරි? පංචවෝකාරයේ එහි රූපස්කන්ධය අතීතයේ ඉපදුනා වේදනාස්කන්ධයත් අතීතයේ ඉපදුනා. හරි. මේක පැහැදිලිද හැමෝටම? පැහැදිලි නේද? හොඳයි. අපි ඊළඟට යනවා. ඊළඟ පුච්ඡාව මොකක්ද වෙන්න ඕන? පටිලෝම පුච්ච. පටිලෝම පුච්ඡාව. අතීත වාරයේ අනුලෝම ඕකාස වාරයේ පටිලෝම පුච්ඡාව. හොඳයි. අපි ගමු මොකක්ද වෙන්නේ? පටිලෝම වෙනකොට අපි දන්නවා වේදනාස්කන්ධය තමයි සම්නිඨානයේදී කතා කරන්නේ. සංසයට තමයි රූපස්කන්ධය එන්නේ. මෙතෙන්දි කියනවා යත්තවාපන වේදනාස්කන්ධෝ උපජ්ජිත තත්ත රූපස්කන්ධෝ උපජ්ජිතාති කියලා අහන්නේ. දැන් මම අහන චිරශ්‍රී මහත්මියගෙන් ප්‍රශ්නයක්. චිරශ්‍රී මහත්මිය කියන්නේ මේක අහන්නේ යම් තැනක යලි යම් තැනක වේදනාස්කන්ධය අතීතයේ ඉපදුනිද කියලා අහනවා. එතන රූපස්කන්ධයක් ඉපදුනිද කියලා අහනවා. අතීතයේ ඉපදුනිද කියලා අහනවා. එතකොට අපිට කියන්න සම්නිඨානේ කොයි තැන්වලද අතීතයේ වේදනාස්කන්ධ ඉපදිනා තියෙන්නේ? සියලු සත්‍යයන්ගේ සියලුම සත්‍යයන්ට අතීතේ නෑ. මෙතන යත්ත කියලා අහන්නේ. යම් තැනක කියලානේ අහන්නේ. ඔව්. එතකොට කොයි තැන්වලද අතීතයේ වේදනාස්කන්ධය උපදින්න පුළුවන්? කොයි තැන්වලද? සියලුම තැන්වල කිත හැකි. සියලුම තැන්වල පුළුවන් ද උපදින්න වේදනාස්කන්ධය? බෑ. සියලුම ස්කන්ධය ඉපදෙන්න පුළුවන්. චුතිසිතවල හැටි වෙන්නේ නැහැ. නෑ. තැන් අපි ගන්න. තැන් ස්ථාන. ඒතර වේදනාස්කන්ධය ජයන්ත මහත්මයා මේ උපාර අපි දැන් ගන්නේ පංචෝකාරය ගන්නවා. ඊළඟට අරූපේ ගන්නවා, අසඤ්ඤ සත්ත්‍ය තලයේ ගන්නවා. ඒ කොටස් වලින් වේදනාස්කන්ධේ උපදින්නේ කොයි ඒ වගේද උපදින්නේ? අසඤ්ඤ සත්‍ය. අසඤ්ඤ සත්‍යයන්ගේ වේදනාස්කන්ධය උපදින්නේ නැහැ. හරි. වේදනාස්කන්ධයක් උපදින්නේ නැහැ අසඤ්ඤ සත්‍යයන්ගේ නේද? ඔව්. අනිත් කොටස් දෙකේ ඉපදෙනවා. එහෙනම් මේ යත්තවාපන වේදනාස්කන්ධ උපජ්ජිත කියලා ගත්තාම ඒකට අදාළ වන කොටස් මොනවද? යම් තැනක වේදනාස්කන්ධය අතීතයේ ඉපදුනාද කියලා ඇහුවොත් ඒ කොයි තැනකද? සත්‍ය හැර අනිත් තැන් වල ඉපදෙනවා කියලා. ඒ කියන්නේ එතකොට මොනවද? පංචවෝකාරයයි අරූපයයි නේ? ඔව්. හරි. පංචවෝකාරයයි අරූපයයි. දැන් බලන්න සංසයෙන් අහන්නේ එතන රූපස්කන්ධය අතීතයේ ඉපදුනාද කියලා. ඔය කියන තැන් දෙකකින් අපි දැන් තැන් දෙක කියවනේ අරූපයයි පංචවෝකාරයයි. හරි? මේ දෙකකින් අතීතයේදී රූපස්කන්ධයේ ඉපදුණු තැන් මොනවද? ඉපදිච්ච නැති තැන් තියෙනවද? ඒක සියල්ල කියලා කියත හැකි. අසඤ්ඤ තලෙත් හිටියේ තියෙනවනේ රූපස්කන්ධය. එතකොට ආමන්තා. වැරදිද? එහෙමයි. සම්නිඨානයට අදාළ කොටස් ගැන විතරයි අපි ගන්නෙ. සම්නිඨානයට අදාළ කොටස් අරගෙන ඒක සංසයට ගැලපෙනවද නැද්ද කියලායි බලන්නේ. හරි? සම්නිඨානයට ගැලපෙන කොටස් මොනවද උනේ? වේදනාස්කන්ධයේ අතීතයේ ඉපදිච්ච තැන් කිව්වහම මොනවද අපිට එතන ආවේ? අසඤ්ඤ තලය හැර අනිත් සියලුම සත්‍යයන්ට. සත්‍ය නෙවෙයි අපි තැන් ගැන කතා කරන්නේ. සියලු තැන්වල සියලු තැන් ස්ථානවල. හරියට කියන්න මොනවද තියෙන්නේ? තුනයි තියෙන්නේ. පංචවෝකාරයේ තියෙනවා, අරූපයේ තියෙනවා, අසඤ්ඤ සත්‍යයේ තියෙනවා. හරි? ඒක ඔය තුනෙන් නම් කරලා කියන්න කොතැනද වේදනාස්කන්ධය අතීතයේ ඉපදුනේ කියලා කියන්නේ? ඔය තුනේ. වේදනාස්කන්ධය අතීතයේ උපදුනේ දැන් අසඤ්ඤ සත්‍යයේ මේ අනිත් අසඤ්ඤ සත්‍යයන් හැර අනිත් මේ රූපස්කන්ධ රූප ලෝකවලයි මේ සියලු අනිත් සියලු අපි තුනයි කියන්නේ උත්තර තුනයි තියෙන්නේ තුනෙන් තෝරලා කියන්නේ පංචවෝකාරයේ තියෙනවා පංචවෝකාරයේ තියෙනවා අරූපයේ තියෙනවා අසඤ්ඤ සත්‍ය කියලා ඔන්න භූමි තුනක් තියෙනවා දැන් තුනක් හරි
හොඳට අහගන්න කලබල වෙන්න එපා. ඒ තුනෙන් කොතනද අතීතයේ වේදනා ස්කන්ධේ ඉපදිච්ච තැන? පංචෝපකාර භූමියේ අරූපතලයේ. අන්න හරි. ඔක තමයි උත්තරේ. පංචවෝකාර භූමියේ රූප තලයේ. හරි. ඒ දෙක විතරක් හිතන්න දැන්. මොකද සම්නිට්ඨානෙට ගැලපෙන්නේ මේ දෙක විතරයිනේ. දැන් ඒ දෙක විතරක් ගැන හිතලා. ඔයද අරූපයයි පංචවෝකාරයයි ගැන විතරක් හිතලා කියන්නේ ඒ තැන් දෙකේ අතීතයේදී රූපස්කන්ධය ඉපදුනේ කොහෙද? යම් රූපස්කන්ධය අතීතයේ ඉපදුනේ නැත්තේ කොහෙද කියලා කියන්න පුළුවන්. පංචවෝකාර භූමියේ ඉපදුනා අරූපතලයේ නෑ. රූපතරේ නෑ. බොහොම හොඳයි. එතකොට අපි බලමු උත්තරේ. අරූපේ තත්ත්ව වේදනාස්කන්ධ උප්පජ්ජිත. අරූපේ අතීතයේදී වේදනාස්කන්ධය ඉපදුනා. හැබැයි නොච තත්ත්ව රූපස්කන්ධ උප්පජ්ජිත. එහි රූපස්කන්ධය අතීතයේ ඉපදුනේ නැහැ. හරි ඒක පළවෙනි උත්තරය. ඒ සංසයට නොගැලපෙන කොටස තමයි. මෙතන අහන්න රූපස්කන්ධ උප්පජ්ජිතාති කියලානේ. මෙතන කියන්නේ නොච තත්ත්ව රූපස්කන්ධ උප්පජ්ජිත කියලා කියන්නේ එහි ඉපදුනේ නැහැයි කියන්නේ. ඊට පස්සේ සංසයට ගැලපෙන කොටස වෙන්නේ පංචවෝකාරය. මෙතනදී ගත්තට පංචවෝකාරයේ තත්ත්ව වේදනාස්කන්ධෝච උප්පජ්ජිත රූපස්කන්ධෝච උප්පජ්ජිත කියලා අපිට උත්තරේ ලැබෙනවා. මේක පැහැදිලිද හැමෝටම? හේමන්ත මහත්මිය? පැහැදිලි. ශ්‍රීමති මහත්මියට කියන්න පුළුවන්ද ඊළඟ යමකේ මොකක් වෙන්න ඕනද කියලා? අපි දැන් පුද්ගල කතා කරා, ඕකාස කතා කරා. මේ අතීත වාරේ. ඊළඟ යමකේ මොකක් වෙන්න ඕනද? පුද්ගලෝකාසවාරේ. ශ්‍රීමති මහත්මිය පේන්නේ නැහැ පුද්ගලෝකාසවාරේ. පුද්ගලෝකාසවාරේ. හරි. එතකොට ඒ කියන්නේ අන්ඩෝම පුච්චා වෙන්න ඕනේ නේද? හොඳයි. ඔන්න ආවා. පුද්ගල ඕකාස කියනකොටම යස්ස යත්ත කියන දෙකම එනවා නේද? ඒ වගේම මේ අතීත වාරයේ හින්දා දැන් අපි අහන්නේ අතීතය ගැන. දැන් අනුලෝම පුච්චාව ගන්නකොට රූපස්කන්ධය කියන එක සම්නිට්ඨානයට එනවා, වේදනාස්කන්ධය සංසයට එනවා. දැන් මෙතන කියනවා යස්ස යත්ත රූපස්කන්ධ උප්පජ්ජිත. මේක සිංහලයට පරිවර්තනය කරලා කියන්න පුළුවන්ද කාට හරි? යම් තැනක යමෙක් යම් තැනක රූපස්කන්ධය උපදින්නේ. යම් කෙනෙක් හට යම් තැනක රූපස්කන්ධය උපදිනේද? උපදිනේද? අතීතයේ ඉපදුනේද කියලා අහන්නේ නේද? හරි. තස්ස තත්ත්ව වේදනාස්කන්ධ උපජ්ජිතාති. ඒ කියන්නේ ඔහුට එහි වේදනාස්කන්ධය උපදුනේද කියලා. අතීතයේ ඉපදුනේද කියලා තමයි අහන්නේ. හරි. එතකොට දැන් මම යොමු වෙනවා නීත මහත්මියට. නීත මහත්මිය කියන්නේ අතීතයේ යම් කෙනෙකුට රූපස්කන්ධය ඉපදුනේද කියලා ඇහුවොත් කවු ගැනද ඒ කතා කරන්නේ? දැන් මෙතන උපදින අවස්ථාව ගැන කතා කරන්නේ. පංචෝකාර භාවයයි නෑ මෙහෙමයි. දැන් පුද්ගලයාත් ගන්න වෙනවානේ. පංචවෝකාරයේ කාටද මේ රූපස්කන්ධය අතීතයේ ඉපදුනේ? පංචවෝකාරී උපදින එක්කනටද චුත වෙන එක්කනටද? උපදින අයට. පංචවෝකාරේ උපදින්නාටනේ අතීතයේ රූපස්කන්ධය ඉපදුනා. වෙන කාටද? රූපස්කන්ධය ඉපදුනේ අතීතේ? අසඤ්ඤ සත්‍ය. අන්න හරි. අසඤ්ඤ සත්‍ය කාටද? අසඤ්ඤ සත්‍ය උපදින අයට. අසඤ්ඤ සත්‍ය උපදින අයට අතීතයේ රූපස්කන්ධය ඉපදුනා නේ? හරි. වෙන කාට හරි රූපස්කන්ධයක් ඉපදුනාද අතීතේ? යම් තැනක? නැහැ. නෑ. එහෙමනම් ඔන්න අපිට කොටස් දෙකක් හම්බුනා. මොනවාද ඒ කොටස් දෙක? පංචවෝකාරයේ උපදින අයටයි අසඤ්ඤ සත්‍ය උපදින අයටයි. අසඤ්ඤ සත්‍ය උපදින අයටයි තමයි අතීතයේදී රූපස්කන්ධය ඉපදුනේ. හරි. ඒ අයගෙන් එතන කාටද වේදනාස්කන්ධය ඉපදුනේ? වේදනාස්කන්ධය ඉපදුනේ නැති අයත් ඉන්නවද එතන? ඒ ගොඩේ. ඔව් අසඤ්ඤ සත්‍ය වලන්ට වේදනාස්කන්ධය නැහැ. පංචෝපකාර වේදනාස්කන්ධය නැහැ කියලා කියන්න බෑ. මෙහෙම අසඤ්ඤ සත්‍ය ඉපදෙන එක්කනට රූපස්කන්ධය ඉපදුනාට එතනදී වේදනාස්කන්ධය ඉපදුනේ නැහැ. පංචවෝකාරයේ ඉපදින එක්කනට
වේදනා ස්කන්ධය උපදිනවා. වේදනා ස්කන්ධයත් උපදින. රූපස්කන්ධය ඉපදුනා, වේදනා ස්කන්ධයත් ඉපදුනා. නේ? අතීතේ නෑනේ. හරි? හරි. අපි බලමු කොහොමද උත්තරේ දීලා තියෙන්නේ කියලා. අසඤ්ඤ සත්තානං තේසං තත්ත රූපස්කන්ධ උප්පජ්ජිත නොච තේසං තත්ත වේදනාස්කන්ධ උප්පජ්ජිත. මෙතන හැබැයි අසඤ්ඤ සත්තානං කියලා වන් තියෙන්නේ. මෙතන කියන්නේ අසඤ්ඤ සත්ත්ව වූ ඔවුනට එහි රූපස්කන්ධය ඉපදුනි කියලා කියන්නේ. ඊට පස්සේ නොචිතේ සත්ත්ව වේදනාස්කන්ධ උප්පජ්ජිත කියලා කියන්නේ. මෙතනදී ගන්න හේතුව තමයි මේ අසඤ්ඤ සත්තානං කියන තැන ගන්න එක හේතුවක් තියෙනවා. දැන් අපි කතා කරේ අසඤ්ඤ සත්ත්වේ උපදින කියලානේ කතා කරේ. මෙතන කතා කරේ පංචවෝකාරේ උපදින කියලා තමයි අපි කතා කරේ නේ. මෙන්න මේ අවස්ථාව මේ රූපස්කන්ධය උපදින අවස්ථාවේදී උපදින අවස්ථාව මෙහෙම අපි දැනට පොඩ්ඩක් ඔහොම තියමු. ඔහොම අපිට ඉස්සරහට උගන් තව ටිකක් කතා කරන්න පුළුවන් වෙයි. කොහොම හරි මෙතනදී ගන්නකොට අරන් තියෙන අසඤ්ඤ සත්වයේ ඕන්හට රූපස්කන්ධය අතීතයේ ඉපදුනා වේදනාස්කන්ධය අතීතයේ ඉපදුන්නේ නැහැ කියලා. හරි? පංචවෝකාරයේ ඕන්හට එහි රූපස්කන්ධයේ ඉපදුනා වේදනාස්කන්ධය ඉපදුනේ නැහැ කියලා අන්තිම. දැනට ඔක හිතා ගන්න අපි පොඩ්ඩක් පසුව තව ටිකක් සාකච්ඡා කරමු. ඇයි මේක අර අසඤ්ඤ සත්‍යයේ උපදින්නාහට කියලා ගත්තේ නැත්තේ කියලා අපි පස්සේ සාකච්ඡා කරමු. දැනට අපි ඔහොම තියලා ඉදිරියට යමු. හොඳයි. ඊළඟ යමකේ දැන් මෙතන අනුලෝම පුච්චාව නැහැ. ඊළඟට මොකක්ද අපිට ලැබෙන්නේ? පටිලෝම පුච්චාව. පටිලෝම පුච්චාව. අපි බලමු පටිලෝම පුච්චාවෙන් අහන්න. එතකොට කාට හරි කියන්න පුළුවන්ද මේකේ පටිලෝම පුච්චාව මොකද්ද කියලා? මේක දිහා බලාගෙන කියන්න පුළුවන්ද පටිලෝම පුච්චාව? නෝන යස්ස යත්ත වේදනාස්කන්ධ උපජ්ජිත තස්ස යත්ත රූපස්කන්ධ උපජ්ජිත. අපි පටිලෝමයේ කියනකොට පටන් ගන්න විදිහක් තියෙනවා නේද? ඒවාපන ඒවා නෑ යස්ස වාපන නේ. යස්ස වාපන. අන්න හරි. දැන් කියනවනේ යස්ස වාපන වේදනාස්කන්ධෝ උපජ්ජිත ය තස්ස වා නෑ තස්ස තත්ත රූපස්කන්ධෝ උපජ්ජිත. ඒක කරලා කියනවනේ හැබැයි මෙතන යස්ස වාපන කියලා එනවනේ. එතකොට ඒකේ අනිත් කොටසට එන්නේ නැද්ද යස්ස වාපන කියලා? නෑ. සංසේ කොටසට එන්නේ නෑ. අතන එනවා යස්ස වාපන යත්ත වේදනාස්කන්ධ. මෙතන එන්නේ නිකම්ම තස්ස තත්ත රූපස්කන්ධ. ස්කන්ධ උපජ්ජිතාත්. දැන් බලන්න යස්ස වාපන යත්ත වේදනාස්කන්ධ උපජ්ජිත. තස්ස තත්ත රූපස්කන්ධ උපජ්ජිතාති කියලා අහන්නේ. එතකොට මෙතනදී කාටද වේදනාස්කන්ධය ඉපදුනේ? අතීතයේදී. මෙතනත් අපිට ගන්න වෙන්නේ අතීතය කියලා ගත්තාම මං හිතන්නේ ඒ භවයේ ඉන්න පුද්ගලයන්ට තමයි ගන්න වෙන්නේ. එතකොට කාටද කොයි භවයක ඉන්න පුද්ගලයන්ටද අතීතයේදී වේදනාස්කන්ධය උපන් නැත්තේ? උපදිනේ නැත්තේ අසඤ්ඤ සත්‍යයන්ට වේදනාස්කන්ධය උපදින්නේ නැත්තේ අසඤ්ඤ සත්‍යයින්ට විතරයි. එහෙමනම් මේ අසඤ්ඤ සත්‍යයේ ඉන්න එක්කෙනාට වේදනාස්කන්ධය අතීතයේ ඉපදිලා නැහැ නේද? එයාට රූපස්කන්ධය අතීතයේ ඉපදිලා තියෙනවද? ඔව් ඉපදිලා තියෙනවා. ඉපදිලා තියෙනවා. යස්ස වාපන යත්ත වේදනාස්කන්ධෝ උපජ්ජිත පොඩකින්නේ. යස්ස වාපන යත්ත වේදනාස්කන්ධෝ උපජ්ජිත. ඔතන අරූපය ගැන කියන්න තියෙන්නේ නේද? යමකට යම් තැනක වේදනාස්කන්ධය අතීතයේ ඉපදිලා තියෙනවද එයාට අතීතයේ රූපස්කන්ධය ඉපදුනිද කියලා අහන්නේ. එතකොට මේ යස්ස වාපනයත් වේදනාස්කන්ධ උපජ්ජිත කියන එක ගන්නකොට කවුද ගන්න වෙන්නේ? යමකට යම් තැනක වේදනාස්කන්ධයේ අතීතයේ ඉපදුනාද කියලා ගත්තොත් කවුරු ගන්න වෙන්නේ? අරූප භවයේ භවයයි පංචවෝකාරයි. අරූප භවයයි පංචවෝකාර භවයේ ඉන්න අයට නේද? එහෙම වුණොත් ඒකෙන් කවුද සංසයට ගැලපෙන්නේ?
රූපස්කන්ධය ඉපදුනේ කාටද අතීතේ? එතන. පංචවෝකාරය. පංචෝකාර. මේ රූපස්කන්ධය ඉපදුනේ නැත්තේ එතන රූප භවය. නේද? හොඳයි. එතකොට බලන්න අරූපානන්තේ සංසත්ත වේදනාස්කන්ධෝ uppajjitta නොචතේ සංසත්ත රූපස්කන්ධෝ uppajjitta. හරි අරූපේ ඊට කට්ටිය අතීතයේ වේදනාස්කන්ධේ ඉපදුනා. නමුත් එතන අතීතයේ රූපස්කන්ධේ ඉපදුනේ නැහැ. පංචවෝකාරේ ඕන්ට එතන වේදනාස්කන්ධය අතීතයේ ඉපදුනා. රූපස්කන්ධය අතීතයේ ඉපදුනේ නැහැ. හරි නේද එතකොට? හොඳයි. රූපස්කන්ධෝච uppajjit. රූපස්කන්ධෝච uppajjit අන්න හරි. බොහොම හොඳයි. හොඳින් අහගෙන ඉඳලා තියෙනවා. ඒතර පංචවෝකාරයේ හිටපු කට්ටියට අතීතයේ වේදනාස්කන්ධයත් ඉපදුනා, රූපස්කන්ධයත් ඉපදුනා. හරි නේද එතකොට? හොඳයි. දැන් අපිට තියෙන්නේ පච්චනීක පුද්ගලයේ අනුලෝම මේ පච්චනීක වාරයටයි දැන් අපි ගියේ. දැන් මේ ඔක්කොම ගියේ අනුලෝම වාරේ නේ. අනුලෝම පුද්ගලෝකාසයේ පටිලෝම පුච්චාවෙන් පස්සේ අපිට එන්නේ මොකද්ද? අනුලෝම නෙවෙයි එන්නේ එතකොට පච්චනීක එන්නේ. පුද්ගලෝකාස කියන ඒ යමකේ ඉවරුණාට පස්සේ මේ පටිලෝම පුච්චාවෙන් ඉවර වෙනවනේ. ඒ ඉවරුණාට පස්සේ අපිට ලැබෙන්නේ එතකොට පච්චනීක යමක ටික ලැබෙන්නේ. හරි? අපි එකක් දෙකක් කරමු. වෙලාව තියෙන අනුව අතීත වාරේ පච්චනීක පුද්ගල. ඔන්න මෙතන හරි වැදගත් බොහොම ලස්සන කොටසක්. යස්ස රූපක්ඛන්தோ නූපජ්ජිත. තස්ස sorry. නෑ. මෙතන තත්ත්වෙ නැහැ. හොඳේ? මෙතන තත්ත්වෙ නැහැ. එන්නේ නැහැ. මෙතන මේ තත්ත්වෙ ඉන්නේ නැහැ. සමා වෙනවා වගේ මේ printing mistake එකක් මෙතන. යස්ස රූපක්ඛන්தோ නූපජ්ජිත තස්ස වේදනාක්ඛන්தோ නූපජ්ජිත්තාති. යමකුට අතීතයේ රූපස්කන්ධේ ඉපදුනේ නැද්ද? ඕහට වේදනාස්කන්ධේ අතීතයේ ඉපදුනේ නැද්ද කියලා අහන්නේ. දැන් අපිට මෙහෙම පුද්ගලයෙක් හොයාගන්න පුළුවන්ද? රූපස්කන්ධයේ අතීතයේ ඉපදුන් නැති පුද්ගලයෙක් හොයාගන්න පුළුවන්ද? බෑ. හොයාගන්න බෑනේ. කියන්නේ මේ අතීතයේ අනවරාර්ග අතීතයේ රූපස්කන්ධයක් තිබිච්ච නැති කෙනෙක් හොයාගන්න බෑ. එහෙමනම් මෙන්න මේ සම්නිච්ඡානෙට කිසිවික් අදාළ වෙනවද එතකොට? සම්නිච්ඡානෙට කිසිම කෙනෙක් අදාළ වෙන්නේ නැහැ නේ. සම්නිච්ඡානෙට ගැලපෙන්නේ නැහැ කිසිම කෙනෙක්. ඒ වගේ තැන්වලදී අපි මේවට කියනවා මෝග ප්‍රශ්න කියලා. මෝග ප්‍රශ්න. ඒ කියන්නේ ඉරයක් දෙන්න බැරි මෝග ප්‍රශ්න. එතකොට අපි උත්තරේට කියන්නේ නැති කියලා. එහෙම නැත. ඒ හරි නැත කියලා තමයි කියන්නේ. නැති කියලා කියන්නේ ඒකට හේතුව තමයි මෙන්න මේ සම්නිඨාණයට අදාළ පුද්ගලයෙක්ව හොයාගන්න බැරි හින්දා. මෙතන මතක තියාගන්න මේ තත්ත්ව කියන එක ඉන්නේ නැහැ. මගේ අතින් වැරදිට මේ ඉදිරිය තියෙන තත්ත්ව කියලා. මේ තත්ත්වෙ ඉන්නේ නැහැ. තස්ස වේදනාක්ඛන්தோ නූපජ්ජිත්තාති කියලා අහන්නේ. හැබැයි කොහොම නමුත් මේ සම්නිඨාණයේ තියෙන පදයට ගැලපෙන කෙනෙක් හොයාගන්න බැරි නිසා නැති කියලා කියනවා. ඒක පැහැදිලිද හැමෝටම? තේරුණාද ඒක? තේරුණා කියනකොට ඔව්. යස්ස රූපස්කන්ධ නූපජ්ජිත කියලා අහනකොට යමකට අතීතයේ රූපස්කන්ධය ඉපදිලා තිබුණ නැද්ද? නොයිපදුනිද කියලා කිව්වොත් එහෙම කෙනෙක් හොයාගන්න බෑ. මේ සංසාරයේ අතීතයේ කොයි වෙලාවක හරි රූපස්කන්ධයක් ඉපදිලා තියෙන්නම ඕනේ. ඒ තරම් මේ සංසාරේ දිගයි. එහෙමනම් අපිට එහෙම පුද්ගලයෙක් හම්බෙන්නේ නැති හින්දා මෙතන මෝග වාරේ හැටියට නැති කියලා ලැබෙනවා. හරි? එතකොට අපි සම්නිට්ඨානේ බලලා ඒක ගැලපෙන්නේ නැත්නම් අපි විසර්ජනයේට නැති කියලා දානවා. කියලා දාන අපිට සංශය හොයන්න දෙයක් නැහැ. සංශයට ගලපන්න ඉතින් නෙම අපි සම්නිට්ඨානේ ලැබෙන කොටස්නේ ගලපන්නේ සංශයට නේද? ඔව්. හරි. ලැබෙන්නේ නැත්නම් අපි නැති කියලා දානවා. හරි? ඒක පටිලෝම පුච්චාව බලන්න. පටිලෝම පුච්චාවේ යස්සවාපන වේදනාස්කන්ධෝ නූපජ්ජිත. යමකුට යමකුට වේදනාස්කන්ධය අතීතයේ නොයිපදුනිද? ඕවට රූපස්කන්ධය අතීතයේ නොයිපදුනිද කියලා අහන්නේ. මේ ගැන මොකද හිතන්නේ? කාට හරි වේදනාස්කන්ධ රූපන් පුද්ගලයෙක් අතීතයේ ඉන්න පුළුවන්ද?
ඒත් ඉන්න විදියක් නෑ. ඒත් හැබැයි මෙහෙම බැලුවොත් ඒ කියන්නේ දැන් අපි මෙතන කෙනෙක් අහන්නේ නේද? පුද්ගල. පුද්ගලෙක්. එතකොට කියන්න ඕනේ නෑ කියලා. නැති කියලා තමයි එතනක් කියන්නේ නේද? ඔව් තැනක් ඇහුවොත් කියන්න වෙනවා තියනවා කියලා නේද? තැනක් ඇහුවොත් තියෙනවා. මේ තැන නැතුව මේ අහන්නේ. හරි? ඊළඟට තව එකක් අපි බලමු. පච්චනීක ඕකාසවාරය. යත්ත රූපක්ඛන්தோ නූපජ්ජිත. යම් තැනක රූපස්කන්ධය නූපදුනිද එතන වේදනාස්කන්ධය නූපදිනිද කියලා අහන්නේ. යම් තැනක රූපස්කන්ධය ඉපදුන් නැත්තම් යම් තැනක අතීතයේ රූපස්කන්ධය ඉපදුන් නැද්ද එතන වේදනාස්කන්ධය නොඉපදුනිද කියලා අහන්නේ. ඒතකොට කොහෙද රූපස්කන්ධය අතීතයේ නූපදිච්ච තැන? රූපස්කන්ධේ තැනක් ගත්තාම තියෙන්නේ අරූපලෝක. අරූපේ නේද? රූපේ රූපස්කන්ධය අතීතයේ ඉපදුනේ නැහැ. හරි? එතන වේදනාස්කන්ධය අතීතයේ ඉපදුනේ නැද්ද? ඉපදුනා. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ මොකද්ද? පජ්ජති. උපජ්ජිත අතීතනේ. උපජ්ජිත. හරි? හොඳයි. මම හිතනවා කාල වේලාව අනුව අපිට අද අවසන් කරන්න වෙලාව වෙවිත් තියෙනවා නේද? එහෙමයි. අපි එතකොට හැබැයි මේ අනුලෝම පුච්චාවට අපි මේ පටිලෝමයක් කරලා ඉවර කරමු. එතකොට යමක ඉවරයිනේ. හරි. පච්චනීක ඕකාස පටිලෝමයේ බලමු. එතකොට පටිලෝම පුච්චාව කියන්න පුළුවන්ද කාට හරි? ලක්ෂ්මී මහත්මියට පුළුවන්ද කියන්න? පටිලෝම පුච්චාව. කියන්නේ ඔය යත්ත රූපකන්ද නූපජිත මේ අනුලෝම පුච්චාව නෙමෙයි තියෙන්නේ. හරි? මේකේ පටිලෝම පුච්චාව කියන්න පුළුවන්. පටිලෝම කියනකොට කොට එනවනේ අර ඔව් මොකද්ද වචනයක් එනවනේ වාපන වා වාපන කියන වචනේ එනවා නේද? යස්ස වාපන නෑ යත්ත වාපන. හරි කොහොමද අහන්නේ? ඒක නම් දන්නේ ජයන්ත මහත්තයා. ඒක වේදනාස්කන්ධෝ නූපජ්ජිත. පොඩ කියන නූපජ්ජිත. හරි? උපජ්ජිත. හරි. එතකොට ආපහු අහන්න කාන්තියක් අහන්න ආපහු මොනිනා? යත්ත වාපන වේදනාස්කන්ධෝ නූපජ්ජිතාති. නෑ නූපජ්ජිත. ඊට පස්සේ අනිත් එක එන්නේ තත්ත රූපක්ඛන්தோ නූපජ්ජිතාති. අන්න හරි. එතකොට යත්ත වාපන වේදනාස්කන්ධෝ නූපජ්ජිත තත්ත රූපක්ඛන්தோ නූපජ්ජිතාති. ඒක මාරු කරලා අහන්නේ නේද? ඔව් මාරු කරලා අහන්නේ ලක්ෂ්මී මහත්මිය. අර අතෙන්ට වාපන පළවෙනි එකට වාපන දාන එක විතරයි වාපන දාලා කියන එක විතරයි. අර රූපක්ඛන්தோ කියන එක වේදනාස්කන්ධෝ වලට මාරු වෙනවා. වේදනාස්කන්ධෝ කියන එක රූපක්ඛන්ධෝ වලට මාරු වෙනවා. එච්චරයි වෙන්නේ. ළමයි එතකොට බලන්න යත්ත වාපන වේදනාස්කන්ධෝ නූපජ්ජිත තත්ත රූපක්ඛන්ධෝ නූපජ්ජිතාදී. දැන් අහන්නේ යලි යම් තැනක වේදනාස්කන්ධයේ අතීතයේ නොයිපදුනිද එතන රූපස්කන්ධයේ නොයිපදුනිද කියලා අහන්නේ. දැන් මොකද්ද හිතන්නේ මේ සන්නිට්ඨානයේ තියෙන තැන ගැන? මොනවද? කොහෙද වේදනාස්කන්ධය අතීතයේ නූපදුනේ? උපදුනේ නැත්තේ. අසඤ්ඤ තලයේ ඉපදුනේ නෑ වේදනාස්කන්ධ. වෙන තැනක් තියනවද? වෙන තැනක් නෑ නේද? අසඤ්ඤ සත්‍යය තමයි වේදනාස්කන්ධය අතීතයේ ඉපදුන්නේ නැති තැන. එතන රූපස්කන්ධය නොඉපදුනේද? ඉපදුනා. එහෙමනම් උත්තරේ වෙන්න ඕනේ මොකද්ද? පජ්ජිත. හොඳයි. මම හිතනවා අද දවසට අපි මේකේ මොකද ප්‍රශ්නයක් තියෙනවද කාටද? අර අසඤ්ඤ සත්ත්‍ය කියලා තියෙන්නේ ඒක අපි කියන්නේ තලයේ කියලානේ සත්ත්‍ය කියන එක කොහොමද තේරුම් ගන්නේ? අසඤ්ඤ සත්ත්‍ය කියලා කියන්නේ තලයට තමයි නම. අසඤ්ඤ සත්ත්‍ය තලය කියලා අපි කියන්නේ. අසඤ්ඤ සත්ත්‍ය කියන්නේ ඒ භූමිය. හරි? ඒ භූමියෙහි කියලා කියනවා නම් අපි කියනවා අසඤ්ඤ සත්ත්‍යේ. හරි? අසඤ්ඤ සත්වයෙන් අසඤ්ඤ සත්ත්‍ය භූමියෙන් කියලා කිව්වොත් අපි කියනවා අසඤ්ඤ සත්තා. කියලා. පංචමී. හරි?
අන්න ඒ විදිහට තමයි යන්නේ. අසඤ්ඤ සත්ත්‍ය කියලා කියන්නේ මේ භූමියේ නම. හරි. තේරුණා ජයන්ත මහත්තයා. ටිකක් තේරුණා බලන්න. දැන් ඉස්සරහට මේක හම්බ වෙනවා හැමතැනම නිතරම හම්බ වෙනවා. දැන් මේ පටන් ගත්ත එක සෑහෙන දුරක් යනවා. ඉතින් ඒකින්ද මම හිතනවා මේ ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. මේක නැවත වරයක් අහලා බලන්න තේරුම් නැත්නම් ලක්ෂ්මී මහත්මිය කවද්ද මේ කොටස දාන්නේ ලක්ෂ්මී මහත්මිය? මොකද මට පැය භාගයක්ම ඉන්ටර්නෙට් තිබුණේ නැහැ. දැන් මේ වීඩියෝ එක එනවනේ මම ටග් ගාලා අප්ලෝඩ් කරලා YouTube එකට දාන්නම් පැය දෙක තුනක්. නෑ හෙට තමයි මම දැන් ආපහු මෙතන ඉන්නේ. හෙට තමයි. බොහොම පිං ලක්ෂ්මී මහත්මිය. හොඳයි. තේරුවන් සරණයි. තේරුවන් සරණයි. එහෙමනම් අපි අද දවසට සාකච්ඡාව නිමා කරමු. අපි දෙවියන්ට පින් දීලා සාකච්ඡාව නිමා කරමු. ගොඩක් පිං ජයන්ත. ජයන්ත මහත්තයා මේ බ්‍රහස්පතින්දා එකට තියෙන අර අභිධර්ම මේ පන්තියට මට එන්න වෙන්නේ මේ ඒ වෙලාවටම තියෙනවා මේ අංගුත්තර නිකායේ මේ පොත. අපි ඒක පොඩ්ඩක් වෙනස් කරමු නේද? අපි පොඩ්ඩක් මම කතා කරලා බලලා ලක්ෂ්මී මහත්මියත් එක්කත් ඒ වගේම අනිත්‍යත් එක්කත් කතා කරලා බලලා සුදුසු වෙලාවක් යොදා ගන්න බලමු අපි ඒකට. ඔබතුමීට ඒකට පහු වෙලා පුළුවන්ද මේ වගේ පටන් ගන්න වෙලාවක පටන් ගත්තොත් පුළුවන්ද? පුළුවන් මේ අර ටයිම් ටේබල් එක ක්‍රෑෂ් වෙනවා නම් තමයි අමාරු. ඒ කියන්නේ හවස 2:00ට කරොත් පුළුවන්ද ඔබතුමීට? එදාමද? එදාම? ඔව් 12:00 ඉඳලා 2:00ට තමයි තියෙන්නේ අංගුත්තර නිකාය පන්තිය. හරි අපි වෙලාවක් දන්නවන්න. ලබන සතිය කියන්න. හොඳයි. බොහොම ස්තුති මතක් කරලා බොහොම පිං. එහෙනම් අපි දෙවියන්ට පිං දෙමු. බොහොම පිං සිදෙයි. යි ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං චිරං රක්칸තු දේශනං චිරං රක්칸තු ත්වං සදා ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්චතු සාදු සාදු සාදු. ලයි හැම දිනාටම තෙරුවන් සරණයි. පිං හැමතැනටම. තෙරුවන් සරණයි ජයන්ත මහත්මයා අපරස් කරගත් සියලු පින් ඔබතුමාට කෘතවේදීව අනුමෝදන් කරනවා. ඔබතුමාටත් ඒ සියලු කුසල් බලයෙන් ධර්මඥාන මාර්ගඵල දක්වා දීර්ඝ කරගන්න ලැබේවා. මෙලොව වශයෙන් නිදුක් නිරෝගී සුවපත් ජීවිත ලැබමින් සුව පහසුවෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට ලැබේවා. බොහොම පිං ජයන්ත මහත්මිය. තෙරුවන් සරණයි. නිර්වාසන්න